සුබ සන්ධ්‍යාවක් සෑම සියලු දෙනාටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අද අපි දන්නවා ලෝක වනාන්තර දිනය නැත්නම් International Day of Forest ජාත්‍යන්තර වනාන්තර දිනය කියලා හඳුන්වනවා. එතකොට මේ වනාන්තර දිනේදී වනාන්තර වල වැදගත්කම, ඒ වගේ වනාන්තර වලට මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙන මොකක්ද? ලෝකේ වනාන්තර මේ වෙනකොට කොහොමද යම් කිසි ඉරණමකට මුණ පාලා තියෙන මේක සිදු වෙලා තියෙන්නේ. මේ දේවල් ගැන කතා කරන්න #generation විදියට අපි වෙබිනා වැඩමුළුවක් සංවිධානය කරලා තියෙනවා. ඒතකොට මේ වැඩමුළුවට සම්බන්ධ වෙනවා ඔබ සියලු දෙනාම සාදරයෙන් අපි පිළිගන්නවා. එතකොට මේ 2012 තමයි මේ ජාත්‍යන්තර වනාන්තර දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ජාත්‍යන්තර වනාන්තර දිනය විදිහට සෑම වසරකම මාර්තු 21 වෙනි දින සමරන්න මේක නම් කරන්නේ. එතකොට මේක ලංකාව වගේම ලෝකේ වෙනත් බොහෝ රටවල් මාර්තු 21 වෙනි දින ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනවා. එදිනට රුක් රෝපණය, ඒ වගේම වනාන්තරවල වැදගත්කම ගැන සාකච්ඡා කිරීම, ඒ වගේම වනාන්තරවල ජීව අපිට කොතරම් වැදගත්ද කියන එක අනුස්මරණය කරගන්න මේ දිනය පාවිච්චි කරනවා. එතකොට මේ දිනේ තියෙන වැදගත්කම අපි ඔබලාට දෙන්න මේ විදිහට වෙබිනාර් වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. මේ වෙබිනාර් වැඩසටහනක අපිත් එක්ක එකතු වෙනවා ආචාර්ය ජගත් ගුණවර්ධනයන්. අපි දන්නවා එතුමා ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙක්, ඒ වගේම පාරිසරික නීතිය සම්බන්ධයෙන් විශාරදයෙක්. අපි දන්නවා දිගු කාලයක් තිස්සේ මේ රට සිද්ධ වෙන පරිසර ගැටලු වලදී, ඒ වගේම සබාදාම සම්බන්ධයෙන් සබාවම රැකගන්න තමන්ගේ දායකත්වය දිගු කාලයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ ඒ රටට ලබා දෙන ඉතාමත් වැදගත් පුද්ගලයෙක්. එතකොට අපිත් එක්ක ඊළඟට සම්බන්ධ වෙනවා ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය. ඇය මේ වෙනකොට පාරිසරික පදනමේ අධ්‍යක්ෂිකාව විදිහට කටයුතු කරනවා. එතකොට ඒ වගේම කතිකාචාර්යවරියක් විදිහට, ඒ වගේම පර්යේෂිකාවක් විදිහට පරිසරය සම්බන්ධයෙන් තමන්ගේ දායකත්වය දිගු කාලයක් තිස්සේ ලබා දෙනවා. හැම වෙලෙම තමන්ගේ දැනුම සමාජයට යොමු කරන්න ලබා දෙන්න දායකත්වයක් දක්වනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සුකුන් ජයවීර මහත්මයා. එතුමා අපි දන්න තරුණ පර්යේෂකයෙක්, ඒ වගේම පරිසර වේදියෙක්, පරිසරයේ නීතිය සම්බන්ධයෙන් යම් හදාරීමක් කරන පුද්ගලයෙක්. ඒ වගේම Taman ඉගෙනගත්ත දේ පරිසරය සම්බන්ධයෙන්, සබාධම සම්බන්ධයෙන් ඉගෙනගත්ත දේ සමාජයට ඉතා වැදගත් විදියට යොමු කරන්න Tamanගේ දායකත්වය දක්වන වැදගත් පුද්ගලයෙක්. එතකොට අපි දන්නවා මේ දවස්වලදී වනාන්තර සම්බන්ධයෙන් ලංකාවේ ඉතා වැදගත්, ඉතා තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙමින් තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක ජාත්‍යන්තර වනාන්තර දිනය යෙදීමත් ඉතා සුවිශේෂී. එතකොට ඒ සම්බන්ධයෙන් කතා කරන සිදුවීම මම හිතන්නේ ඉතාම සුවිශේෂී සහ කාලෝචිතයි. එතකොට මේ විදග්ධ සංවාදයට එකතු වෙන හැමෝටම අපි ආරාධනා කරනවා තමන්ගේ අදහසුත් බෙදා ගන්න පුළුවන් අපිත් එක්ක. එතකොට මේ කමෙන්ට් සෙක්ෂන් එක නැත්නම් ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. ඔබලාට යම් ප්‍රශ්නයක් තියෙනවා නම්, යම් අදහස් පළ කිරීමක් තියෙනවා නම් කමෙන්ට් තීරුව ඔබ වෙනුවෙන් විවෘතයි. එතකොට අපිට පළවෙනියට මේ වෙනකොට මේ පහුගිය දවස් කිහිපේ, පහුගිය වසරන් වලදී ඉතාමම තීරණාත්මක විදිහට මේ වනාන්තර ගැන සංවාදයක් ඇති වුණා. එතකොට මේ වනාන්තරයක් කියන්නේ මොකක්ද? මේ වනාන්තරයක් කියන්නේ ගස් ගොන්නක් තියෙන ප්‍රදේශයකට. එතකොට මේ වනාන්තර වලින් මොකක්ද අපිට තියෙන වැදගත්කම? වනාන්තර අපි ඇත්තටම කිව්වොත් අපි කන්නද වනාන්තර? මොකද්ද කරන්න ඕනේ මේ වනාන්තර තුළ? මොකද්ද අපිට කරන්න පුළුවන් ඉස්සරහට? මොකද්ද අපිට වෙන්නේ? මේ වගේ ප්‍රශ්නකාරී සිදුවීම් සහ ප්‍රශ්නකාරී අවස්ථාවන් කීපයක් ලංකාවේ පැවතුණා. ඒ වගේම ප්‍රශ්නකාරී කතාබහන් ඇති වුණා. ඒතකොට මම මේ සාකච්ඡාව ආරම්භයේදී යොමු වෙන්න කැමති සුකුන් ජයවීර මහත්මයාට මේ අද ජාත්‍යන්තර වනාන්තර දිනේ යෙදিলা තියෙන දවසේ අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි. වනාන්තරයක් කියන්නේ මොකක්ද? මේක ගස් විතරක් තියෙන, ගස් වලින් පිරිච්ච ප්‍රදේශයක් විතරද? නැත්නම් මේ වනාන්තරයකින් මේ ගස් කොළන් වලට වඩා එහාට ගිය වැදගත්කමක් තියෙනවද? ඊට පස්සේ මේ වෙනකොට මේ මොකද්ද මේ වනාන්තරවල අපිට ගන්න පුළුවන් මීට තුරුගොන්නට වඩා එහායින් ගිය වටිනාකම මොකක්ද? අපි සුකුන් ජයවීර මහත්මයාට මේ සාකච්ඡාව ආරම්භ කරන්න ආරාධනා කරනවා මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. ආයිබෝන් හැම දිනාටම බොහොම ස්තුතියි දුලංජ මේ වගේ ඉතාමත් කාලීන මාතෘකාවක් තෝරා ගැනීම පිළිබඳව අද වගේ දවසක. දුලංජ කලින් කිව්වා වගේ මේ 2012 තමයි
මේක ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයටපත් වෙන්නේ. වනාන්තර කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න කලින් මම පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. අද දවසේ ඒ කියන්නේ 2021 මාර්තු 21 වෙනි දවසේ පවතින වනාන්තර දිනයේ තේමාව බවට පත් වෙන්නේ forest restoration a path to recovery and well-being. ඒක සිංහලෙන් කිව්වොත් වනාන්තර ප්‍රතිස්ථාපනය තුළින් යථා තත්ත්වයට සහ සමෘද්ධිමත් භාවයට මාර්ගය සකස් කර ගැනීම. ඉතින් ඒ තේමාව යටතේ තමයි අද දින ලෝකේ පුරාම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරන්නේ. දුලාංජය අහපු ප්‍රශ්නයට අපි යමුනොත් එහෙම වනාන්තරයක් කියන්නේ මොකක්ද? දැන් වනාන්තරයක් කියන්නේ මොකක්ද කියලා ලෝකයේ විවිධ අර්ථ නිරූපණ තියෙනවා සිය ගණනක්. ඒවා ආයතනික මට්ටමින් ඊළඟට ජාත්‍යන්තර සංවිධාන මට්ටමින් වගේම නෛතික පදනම් විවිධ නෛතික පදනම් හරහා අර්ථ නිරූපණ සිය ගණනක් දකින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඊටමත් ප්‍රචලිත අර්ථ නිරූපණයක් තමයි වනාන්තරයක් කියන්නේ. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ප්‍රකාශයටපත් කරලා තිබෙන අර්ථ නිරූපණය. ඒ අර්ථ නිරූපණයට අනුව හෙක්ටයාර 0.5කට වඩා වපසරියක පැතිරෙන මීටර් 5ට වඩා උස ශාක පවතින ඒ ශාක ප්‍රමාණයෙන් 10%ක උඩුවියන් ස්තරයක් පවතින පැතිරුණු ප්‍රදේශයක් වනාන්තරයක් විදිහට හඳුන්වනවා. එතකොට තවත් උදාහරණයක් විදිහට ලංකාවේ නෛතික පදනමින් ගත්තොත් 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ වනය කියන්නේ කුමක්ද කියලා අර්ථ නිරූපණය කරලා තියෙන දිහා බැලුවොත් එහි සඳහන් වෙන්නේ රජය විසින් සුදුස්සක් සිදු කළ හැකි සියලු ඉඩම් වනයක් විදියට ගෙනෙනවා කියලා තමයි ඒ පනතේ සඳහන් වෙන අර්ථ නිරූපණයේ තියෙන්නේ. ඉතින් මේ උදාහරණ දෙක ගත්තේ වනයක් කියන්න වනාන්තරයක් කියන්න කුමක්ද කියලා පවතින අර්ථ නිරූපණවල විෂමතා පෙන්වන්න තමයි මේ සරල උදාහරණ දෙක ගත්තේ. දැන් මේ ආයතනික උදාහරණ නෛතික පදනමෙන් සිදුවෙන අර්ථ නිරූපණ අපි පැත්තකින් තියලා ජෛව විවිධත්ව විද්‍යාව අනුව මේක අර්ථ නිරූපණය කරොත් වනයක් කියන්නේ ශාක ගොන්නක එකතුවක් පවතින ස්ථානයක්. එතකොට මේක හුදෙක් ශාක ගොන්නක් පමණක් නෙවෙයි ජීවී සහ අජීවී සංඝටක අතර ඉතාමත් සියුම් නමුත් සංකීර්ණ අන්තර් සම්බන්ධතාවයන් පවතින විශාල ජීවීන් කොට්ටාශයකට ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන බිම් ප්‍රමාණය සපයන ශාක එකතුවක් විදිහට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්. දැන් ලංකාවේ තියෙනවා විවිධ ලංකාව විතරක් සලකා බැලුවොත් ලංකාවේ තියෙනවා විවිධ වනාන්තර වර්ග. ඒක භූ විෂමතාව අනුව දේශගුණික කලාප අනුව විවිධ වනාන්තර කොටස් වලට ලංකාවේ තියෙන වනාන්තර බෙදා වෙන් කර තිබෙනවා. උදාහරණ කීපයක් ගත්තොත් එතකොට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, ඊළඟට ගංගාධර වනාන්තර, සදාහරිත වනාන්තර, පහතරට තෙත් වනාන්තර, ඔය වගේ වනාන්තර වර්ගීකරණයක් ලංකාවේ තියෙනවා. මේවා භූ විෂමතාව සහ දේශගුණික කලාප අනුව විවිධ ශාක ප්‍රභේද සහ සත්වයන්ගෙන් සමන්විත වනාන්තර පද්ධති විදියට සලකන්න පුළුවන්. ඉතින් මේවායේ ඉතාමත් දැවැන්ත ජෛව විවිධත්වයක් පවතිනවා. මේවා හුදෙක් ශාක එකතුවක් පමණක් නෙවෙයි. ඒ ජීවීන් ඒ කියන්නේ ඉතාමත් සියුම් ශුද්‍ර ජීවීන්ගේ ඉඳන් මහා ජීවීන් දක්වා මේ ශාක ගොන්න අතර සිදුවන අන්තර්ක්‍රියාවන් වල එකතුවක් විදියට අපිට වනාන්තරයක් කියන්න අර්ථ දක්වන්න පුළුවන් ජෛව විද්‍යාත්මකව. දුලාංජයගේ ප්‍රශ්නේ දෙවෙනි කොටස උනේ වනාන්තරයක තියෙන වැදගත්කම මොකක්ද කියලා. මම හිතන්නේ මං හරිනම්. එතකොට වනාන්තරයක තියෙන වැදගත්කම ගැන කතා කරද්දී දැන් අපි බොහොම හැමදාම කතා කරන දෙයක් තමයි මේ වනාන්තරයක් ශාක එකතුවක් කියන්නේ කාබන් තිර කිරීමේ ක්‍රියාවලියට ඍජු දායකත්වයක් සපයන පද්ධතියක් විදියට. එතකොට කාබන් තිර කිරීම හැරුණුකොට පාංශු සංරක්ෂණය, ඒ වගේම විශාල ජීවීන් ප්‍රමාණයකට Tamanගේ නිජබිම සපයන. එතකොට ලංකාවේ තියෙන ජල චක්‍රයට ඉතාමත් ඍජු දායකත්වය මේ ලංකාවේ පමණ නෙවෙයි ඕනම රටක තියෙන වනාන්තරයක් ඒ රටේ තිබෙන ජල චක්‍රයට ඍජු දායකත්වයක් දක්වනවා. ලංකාවෙත් මධ්‍ය කඳුකරයේ පවතින සියලු ජල මූලාශ්‍ර වලට, සියලු ජල පෝෂක ප්‍රදේශ වලට ඍජු දායකත්වයක් සපයන්නේ ලංකාවේ තියෙන වනාන්තර.
ඊළඟට මේ වනාන්තර වලින් තවත් වෙන ක්‍රියාවලියක් තමයි මිස්ට් බිල්ඩින් ප්‍රොසෙස් කියලා කියනවා. ඒ කියන්නේ මීදුම් ඇති කරන ක්‍රියාවලිය. එතකොට මේ මීදුම් ඇති කරන ක්‍රියාවලිය මගින් ආර්ද්‍රතාවය රඳවා ගැනීම නැවතත් ජල චක්‍රයට දායකත්වය සැපීම වගේ ක්‍රියාවලි ගණනාවක් සිදු වෙනවා. ඊටත් අමතරව මේ වනාන්තර වලින් විවිධ පාරිශ්‍රමික සේවාවන් සැපයීමත් සිදු කරනවා. මම හිතන්නේ ඒවා අපි පස්සට කතා කරන්න තියලා අර ප්‍රධාන ගැටලුවේ වනාන්තරයක් කියන්නේ මොකක්ද කියන එකට ඉතාමත් කෙටි පැහැදිලි කිරීමක් තමයි මම මේ ලබා දුන්නේ. මම හිතනවා ඒ ප්‍රමාණවත් වෙයි කියලා. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. එතකොට අපි දැන් මේ අවස්ථාවේ අවබෝධයක් ගත්තා ජෛව පද්ධතියක වටිනාකම වනාන්තරයක් කියන්නේ මොකක්ද? දස් ගොන්නකට වඩා එහෙන්ගින් මේකට තියෙන වටිනාකම. එතකොට මම ඔබගෙන් ආයෙත් යොමු කරන්න කැමති ප්‍රශ්නයක් සුකුන්ජා විර මහත්මයාගේ. දැන් අපි මේ වනාන්තරයක වැදගත් ගැන සාකච්ඡා කරා. වනාන්තරය කියන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි කිරීමක් ගත්තා. එතකොට මේ 2012 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් නම් කරලා තියෙනවා මේ වනාන්තරයක වටිනාකම සම්බන්ධයෙන් දෙන්න පුළුවන් ඉහළම වටිනාකමක් විදිහට ජාත්‍යන්තර වනාන්තර දිනය කියලා දිනයකට නම් කරලා තියෙනවා. ඒතර මෙච්චර වටිනාකමක් වනාන්තරවලට ලබා දීලා මේ අද වෙනකොට මේ වනාන්තර වලට මොකද්ද අත් වෙලා තියෙන ඉරණ ඔබතුමා කොහොමද මේ වනාන්තර වලට මේ වෙනකොට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවද නැත්නම් මේ වනාන්තර වල මොකද්ද මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය වනාන්තර ඉරණම වර්තමාන තත්ත්වයේ විදිහට කොහොමද ඔබතුමා දකින විදිහට? ඔව් මම මේ ප්‍රශ්නෙට මම අද දවසේ තබපු Facebook සටහනකින්ම සමාජ මාධ්‍ය ජාල වලට නිකුත් කරපු සටහනකින්ම මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන්ට ලෝකය බිහි වෙලා, ඒ කියන්නේ පෘථුවිය බිහි වෙලා තිබෙන කාල වපසරිය විදිහට සඳහන් වෙන්නේ වසර බිලියන 4.6ක් පමණ. එතකොට මේ කාල ප්‍රමාණය අපිට හිතා ගන්න අමාරු විශාල කාල පරාසයක්. මේක අපි දවස් 46ක් කියලා හිතුවොත් බිලියන 4.6 දින 46ක් විදිහට අපි සලකමු. එතකොට මේ දින 46ක් කියන්නේ පැය 1104ක්. එතකොට මේ පැය 1104 අවසන් පැය 4 ඇතුළත තමයි සමස්ත මානව පරිණාමීය ක්‍රියාවලිය සිදු වෙන්නේ. එතකොට මේ අවසාන පැය 4 අවසාන විනාඩියේදී තමයි කාර්මික විප්ලවය සිදු වෙන්නේ. එතකොට මේ කාර්මික විප්ලවයේ සිදුවෙන අවසන් විනාඩියේ ඉඳන් මේ වෙනකන් ලෝකයේ පැවතුණු වනාන්තර වලින් 50% පමණ මිනිසා විසින් විනාශ කර තිබෙනවා. එතකොට හිතන්න වසර බිලියන 4.5ක් පැවතුණු ලෝකයේ අවසන් තප්පරයේදී අපි ඒ කියන්නේ මිනිසා විසින් පැවති වනාන්තර වලින් 50%ක් නැති කරලා දාලා තියෙනවා. ඉතින් හිතන්න මේ වගේ දීර්ඝ කාලයක් යම් සමතුලිතතාවක පවතින පද්ධතියක ජීවයේ පැවැත්ම සඳහා අතිශයින්ම තීරණාත්මක සාධකයක් වෙන වනාන්තර කියන සාධකයෙන් 50%ක් නැති කිරීම තුළින් අපි ඇති කරලා තියෙන තත්ත්වය කුමක්ද කියලා. ඒක සමස්ත ජීවයටම දැඩි ලෙස බලපානවා. මිනිසා වෙන අපිටත් බලපානවා. ඒක අපිට තේරුන්නේ නැතු. දැන් පාන් ගෙඩියක වගේ මිල ඉහළ ගියොත් අපිට බඩට දැනෙන හින්දා ඉක්මනට තේරෙනවා. නමුත් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම වගේ දේවල්, එතකොට වනාන්තර හායනයේ හින්දා නිජබිම් අහිමි වීම වගේ ක්‍රියාවලි අපිට එච්චර තේරෙනව අඩුයි. නමුත් මේ ක්‍රමික ක්‍රියාවලිය තුළ වර්තමානයේ පවතින ඉතාමත් ශීඝ්‍ර වනහායනයේ හින්දා අපේ අනාගත පරම්පරාවලට තමයි මේකේ ඵල විපාක විඳින්න වෙන්නේ. අනාගත පරම්පරාව කිව්වමත් මේ ඊටමත් අවභාවිතා වෙන මේ වචනයක්, ඒක කිසිම හැඟීමක් නැතුව කියන දෙයක්. නමුත් ඇත්තටම කිව්වොත් මේක ඉදිරි පරම්පරාවලට ඊටමත් නුදුරේදීන් බිහි වෙන ඉදිරි පරම්පරාවලට දැඩි ලෙස බලපාන ප්‍රශ්නකාරී තත්ත්වයන් විශාල ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන් මේ වර්තමානයේ පවතින වනහායනයේ හින්දා. ඉතින් මේ හින්දා අපි හැමදාම කතා කරන ගෝලීය උණුසුම ඉහළ යාම, ඊළඟට හරිතාගාර ආචරණය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන්, මේ වගේ සියලු අපි ප්‍රධාන මාතෘකා ගැන කතා කරොත් ඔය වගේ ගැටලු ඇති වෙලා තියෙනවා. ඊට අමතරව දැන් මේ යන්නේ දැන් ලෝකයේ මෙතෙක්කල් ජීවය බිහි වූ දා පටන් මෙතෙක්කල් මහා නෂ්ට වීමේ ක්‍රියාවලීන් 5ක් සිදු වෙලා තියෙනවා. මේ වර්තමානයේදී යන්නේ 6 වෙනි නෂ්ට වීමේ ක්‍රියාවලිය කියලා විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. එතකොට මේ මහා නෂ්ට වීමේ ක්‍රියාවලියේ ප්‍රධානම දායකයා බවට පත් වෙලා තියෙන්නේ
මේ නිසා ඉතින් මේ වනාන්තර හායනය කියන්නේ මේ පවතින නෂ්ට වීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බලපාන සාධකයක්. ඉතින් අපේ පවතින වනාන්තර දිනෙන් දින අඩු වෙනවා. අපි 1920 ගණන් වලට ගියොත් ලංකාවේ වන ප්‍රමාණය ලංකාව විතරක් සලකා බැලුවොත් ලංකාවේ වන ප්‍රමාණය වනගහනය 75%කට ආසන්න සංඛ්‍යාවක පැවති බව ඒ කාලේ තිබෙන තොරතුරු වලින් අපිට දැනගන්න පුළුවන්. ඒතකොට 1950 වෙද්දී මේ ප්‍රමාණය 44ට බහිනවා. දැන් 2020 මේක 120ටත් අඩු ප්‍රමාණයකට ළඟා වෙලා තියෙනවා කියලා දැන් අපිට වාර්තා වෙනවා. ඉතින් මෙහෙම ගියොත් එහෙම අපි කොතනින්ද ඉවර වෙන්නේ? අපි සංවර්ධන ක්‍රියාවලිය සඳහා මේවා කපනවා. ඊළඟට වෙනත් කෘෂිකාර්මික හේතුන් සඳහා කපනවා. ඉතින් මේකේ ඉවරයක් නැහැ. එතකොට අපි මේ ලෝකයේ පවතින ප්‍රධානම පාරිසරික ගැටලු වලට මේ වනහායනයේ හින්දා ඍජු දායකත්වයක් සපයමින් පවතිනවා. ඉතින් වනාන්තරත් විනාශ වෙනවා. අපිට ඇති වෙන ප්‍රශ්න ප්‍රමාණයත් දවසින් දවස වැඩි කරගන්න තැනක තමයි අපි දැන් ඉන්නේ. හොඳයි. එතකොට සුකුන් මහත්මයා මේ වෙනකොට පැහැදිලි කිරීමක් කරා මේ වනාන්තර වලට අත් වෙලා තියෙන තත්ත්වය නැත්නම් ඉරණම සම්බන්ධයෙන්. එතකොට අපි ඊළඟ ප්‍රශ්නේ යොමු වුණොත් ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය වෙත. අපි දන්නවා ඔබතුමිය සත්ත්ව විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥවරියක්. එතකොට මේ ඔබතුමිය දකින විදියට මේ වෙනකොට මේ වන විනාශයත් එක්ක වනාන්තර වලට ඇත් වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයක් එක්ක මේ අපි දන්නවා ශාකවලට විතරක් නෙවෙයි ඒතකොට සත්ත්ව ප්‍රජාවට වනාන්තරවල තියෙන ජෛව පද්ධතියටම යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් අත් වෙලා තියෙනවා. ඒතකොට මේ ගැටලුකාරී ඒ ශාක සහ සත්ත්ව ප්‍රජාවට අත් වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයක් එක්ක ඔබතුමිය දකින විදියට ඔවුන් මේ අත් වෙන ගැටලුකාරී තත්ත්වය අපගේ එදිනදා ජීවිතේ නැත්නම් අපි මේ ගත කරන ජීවිතේට මිනිසයන්ගේ ජීවිතේට කොයි වගේ ගැටලුකාරී තත්ත්වයක්ද අත්පත් කර දෙන්න මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට අනාගතේ කොයි විදිහට මේ ශාක සහ සත්ත්ව ප්‍රජාවට මේ වන විනාශයත් එක්ක අත් වෙන ඉරණම අපිට කොයි විදිහට ඍණාත්මක විදිහට බලන්න. ස්තුතියි දුරංජය. මම අහපු ප්‍රශ්න කොටස් තුනක් තියෙනවා. මම එක කොටසට වෙන වෙනම එන්නම්. මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය තමයි වන විනාශය සමග නිරත ශාක සහ සත්ත්ව ප්‍රජාවට අත්වන ඉරණම කුමක්ද කියන එක. එතකොට මේක ගැන කතා කරද්දී මම හිතන්නේ අපි පොඩ්ඩක් පසුබිම දිහා බලන එක වැදගත්. ලංකාව ගැන කතා කරද්දී බොහෝ දෙනා වරද්දලා කතා කරන දෙයක් තමයි ඊටම ප්‍රෞಢත්වයකින් ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයට ගැන සැලකද්දී ගෝලීයව උණුසුම් ස්ථානයක් හැටියට සැලකන එක. බොහෝ දෙනෙක් හිතන්නේ මේක ඉතාමත්ම ආඩම්බර විය යුතු කාරණයක් කියලා. ඇත්තටම ඒ ආකාරයට හිතනද ඉස්සෙල්ලා අපි මේ නිර්වචනය දිහා බලන්න ගියොත් අපිට තේරෙනවා යම්කිසි රටක් යම්කිසි ප්‍රදේශයක් ජෛව විවිධත්වයෙන් උණුසුම් ස්ථානයක් හැටියට සැලකද්දී එතනදී සැලකන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ශාක විවිධත්වයෙන් අඩුම ගානේ 0.5ක් ඒකදේශීය විදිහට තියෙන්න ඕන. ඉතාමත්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේදී තියෙනවා. නමුත් දෙවෙනි කාරණය තමයි යම්කිසි රටක් ජෛව විවිධත්වයෙන් ගෝලීයව උණුසුම් ස්ථානයක් හැටියට ගද්දී එතන අදහස තමයි ඒ රටේ තිබ ප්‍රාථමික වනාන්තර වලින් 70%කට අධික ප්‍රමාණයක් විනාශ වෙලා තියෙන්න ඕනේ. එහෙමනම් අපි ඇත්තටම ගෝලීයව උණුසුම් ස්ථානයක් කියන එකේ තියෙන ඛේදාත්මක තත්ත්වය තමයි ලංකාවේ තියෙන ප්‍රාථමික වනාන්තර වලින් 70%කට වැඩි ප්‍රමාණයක් විනාශ වීම නිසා තමයි අපි මේ විදිහට සැලකන්නේ. එතකොට මේ ආකාරයට වන විනාශය සිදුවීම දිහා අපි බලද්දී මම කැමතියි ඇත්තටම මගේ ස්ලයිඩ්ස් කීපයක් මේකට පෙන්නන්න. එතකොට අපිට අදහසක් එනවා අපි මොන වගේ තත්ත්වයකින්ද මේ කතා කරන්නේ කියලා. ලංකාවේ වන විනාශය ගැන කතා කරද්දී අතීතයේ ඉඳලා අපි බලාගෙන ගියොත් මම මෙතන පෙන්නන්නේ දත්ත ටිකක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා තියෙන දත්ත. මේ තියෙන 1956 ඉඳලා ශ්‍රී ලංකාවේ කොයි ආකාරයකද වනාන්තරවල වෙනස් වීම සිදු වෙලා තියෙන්නේ කියලා. එතකොට 2010ට එද්දී අපිට පේනවා කොයි ආකාරයකද 1956 ඉඳලා අපේ ලංකාවේ වනාන්තරවල අඩුවීම සිදු වෙලා තියෙන්නේ කියලා. එතකොට මේකත් එක්ක සාපේක්ෂව මානව ඝනත්වය වැඩි වෙලා තියෙනවා. දැන් ඒකම ඊගාවට මගෙන් අහපු ප්‍රශ්නය තමයි මේක කොයි ආකාරයකද ශාක සහ සතුන්ට බලපාන්නේ කියලා. දැන් ඒක ගැන කතා කරන්න
මම මෙතන පෙන්නලා තියෙනවා පොඩි වැදගත් තොරතුරක්. විශේෂයෙන්ම මේක ශ්‍රී ලංකාවට වැදගත්. මොකද ඒකට හේතුව ලංකාවේ ජෛව විවිධත්වය ඉතාමත්ම සුවිශේෂී. දැන් මෙතන මම පෙන්නලා තියෙනවා ලංකාවේ දැනට ඒ කියන්නේ 2015 ලංකාවේ වනගනත්වය වනාන්තරවල පිහිටීමත් එක්ක තැඹිලි පාටින් පෙන්නලා තියෙන්නේ මේ වෙනකොට ලංකාවේ සංරක්ෂිත භූමි භාග කොහෙද තියෙන්නේ කියන එක. එතකොට පේනවා අපිට ලංකාවේ සංරක්ෂිත භූමි භාග වලින් වැඩි ඇත්තටම ලොකු ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ සංරක්ෂිත භූමි භාග වලින් වැඩි ප්‍රමාණයක් පැතිරිලා තියෙන්නේ කොහෙද කියන එක. දැන් ඒක සංසන්දනය කරලා බලන්න මම මේ පැත්තේ ලංකාවේ ඒකදේශීය සත්තුන්ගේ පැතිරීම පෙන්නලා තියෙනවා. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි වනාන්තර තියෙනවා නැතුව නෙමෙයි. නමුත් ඒ වගේම සංරක්ෂණය කරලා තියෙනවා ඒකත් නැතුව නෙමෙයි. නමුත් අපේ ප්‍රශ්නය තියෙන්නේ වනාන්තර අඩුවීමත් සමග අපේ වැඩිපුරම ප්‍රශ්නයකට ගොදුරු වෙලා තියෙන ඒකදේශීය සතුන් ඉන්නේ වනාන්තර තියෙන ප්‍රදේශයේවත් එහෙම නැත්නම් සංරක්ෂිත භූමි භාග තියෙන ප්‍රදේශයේවත් නෙමෙයි. මෙන්න මෙතනයි අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අන්න ඒ දත්තයත් එක්ක ඉඳගෙන අපි බලද්දී ඊගාවට අපිට බලන්න පුළුවන් මේ වන විනාශයත් එක්ක මෙරට ශාක සහ සත්ත්ව ප්‍රජාවට සිදු වෙන්නේ මොකක්ද කියන එක. දැන් ඒක දිහා බලද්දී අපිට ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මම මෙතනදී මේ කතා කරපු දේ ඒ තමයි ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ තියෙන සුවිශේෂීකම අනිත් රටවල් වලට සාපේක්ෂව ඒකදේශීය විශේෂවල පැතිරීම ඉතාමත්ම ඉහළයි. ශාක ගත්තත් සතුන් ගත්තත් අපි ලංකාව ගත්තොත් එහෙම ලංකාව ගෝලීයව තියෙන සපුෂ්පක ශාක වලින් 45%ක් ලංකාවේ දකින්න හම්බෙනවා. සපුෂ්පක ශාක ගත්තොත් එහෙම අපි දන්නවා 2019 කරපු වාර්තාවට අනුව අපි දන්නවා 3116ක් සපුෂ්පක ශාක ලංකාවේ තියෙනවා. ඒ 901ක්ම ඒකදේශීය විශේෂ. ඔය මම කියන ඒකදේශීය විශේෂ වලින් වැඩිම ප්‍රමාණයක් පැතිරලා තියෙන්නේ මම මේ කතා කරන වනගහනය අඩු සංරක්ෂිත ප්‍රදේශ අඩු මෙන්න මේ ප්‍රදේශයන්. එතනයි අපිට තියෙන ප්‍රශ්නය තියෙන්නේ. එතකොට මෙවැනි තත්ත්වයක් තියෙද්දි ශාක වලින් ඔබට කියලා අපි සත්තු ගැන කතා කරන්නේ. සතුන් ගැන කතා කරද්දී මෙවැනි තත්ත්වයක් යටතේ විය හැකි ප්‍රධානතම ඉරණුම් ගැන කතා කරද්දී විය හැකි ප්‍රධානතම දේ තමයි ඇත්තටම මේ සතුන් මිහිතලයෙන්ම නැති වී යාමට තියෙන හැකියාව. ඒතර මිහිතලයෙන් නැති වී යාමට යන කියන හැකියාව ගැන කතා කරද්දී අනිකුත් සතුන්ට සාපේක්ෂව අපේ ලංකාවේ ඉන්න ඒකදේශීය සතුන් ඉතාමත්ම වැදගත්. ඒකදේශීය සතුන් ගැන කතා කරද්දී අපි ගත්තොත් එහෙම ලංකාවේ තියෙන ඒකදේශීය විවිධත්වයේ එක එක සත්ව කාණ්ඩවල ඉතාමත්ම වැදගත්. අපි ගත්තොත් එහෙම මිරිදිය කකුලුවන් ලංකාවේ මිරිදිය කකුලුවන් ගත්තොත් 98%ක්ම ඒකදේශීයයි. විශේෂ වලින් ගත්තොත් 50%ක්. අපි උභයජීවීන් ගත්තොත් 106ක් ලංකාවේ උභයජීවීන් ලංකාවේ විතරයි දකින්න ලැබෙන්නේ. වෙන ලෝකෙක කොහෙවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ගොළු බෙල්ලන් ගත්තොත් 205ක් ඉන්නවා. උරගයින් ගත්තොත් 139ක් ඉන්නවා. මත්ස්‍යයින් ගත්තොත් එහෙම 61ක්. පක්ෂීන් ගත්තොත් පක්ෂීන් 33ක්. අනෙක් පැත්තෙන් සමනලුන් ගත්තොත් 31ක්. මෙවැනි ආකාරයට මට දත්ත බොහෝ ප්‍රමාණයක් කියන්න යන්න පුළුවන්. ඒතර පළවෙනි ඉරණම තමයි ලංකාවෙන් පමණක් නොව මුළු ලෝකෙම මෙම ජෛව විවිධත්වයේ නැති වී යාම තමයි අපිට තියෙන පළවෙනිම ප්‍රධානතම ප්‍රශ්නය. ඒ වගේම දෙවෙනිවට වෙන්න පුළුවන් දෙයක් තමයි වාසස්ථාන අහිමි වීම. පරිසර පද්ධති වනාන්තර අඩුවීම කියන්නේ වනාන්තරවල තියෙන සම්බන්ධය අඩුවීම. ඛණ්ඩනය වීමත් සමග වාසස්ථාන අහිමි වීම. ඒ වගේම ප්‍රශස්ත ගහන ගණත්ව පවත්වා ගැනීමට නොහැකි වීම. සතෙක් ඉන්න පුළුවන් ශාකයක් ඉන්න පුළුවන්. නමුත් මේ ඉන්නේ ප්‍රශස්ත ගහන ගණත්වයක්ද කියන එක වෙනම කතාවක්. මොකද අපි කතා කරන්නේ සතෙක් අද හෙට ඉන්නවා කියන එක නෙමෙයි දීර්ඝ කාලයක් ඉන්නවා කියන එක. ඒකට අවශ්‍ය කරන තත්ත්වය නැති වෙනවා වනාන්තර නැතිවීමත් එක්ක මේ. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ පරිසර පද්ධතියක් කියන්නේ ජීවි අජීවී කාණ්ඩ දෙක. අජීවී පරිසර පද්ධතියේ තියෙන විශේෂයෙන්ම අපි කතා කරන භෞතික සහ රසායනික තත්ත්වය මොන ආකාරයකටද තියෙන්නේ? පොළවේ පස්සේ වෙන්න, පාංශු වල වෙන්න පුළුවන්, ජලයේ වෙන්න පුළුවන්, වාතයේ වෙන්න පුළුවන්. මේ සියල්ලම තීරණය කරන්නේ ශාක සහ සතුන් මගින්. එතකොට එවැනි දේවල් වල වෙනස් වීමත් අපිට තියෙන තව ලොකු බලපෑමක්.
මම දැන් යන්නම් මගේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට. මගේ ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් ඇහුවේ මේ ඉරණම අපගේ එදිනදා ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා. වනාන්තර කන්නද කියන එක තමයි අද මම හිතන්නේ මෙතනදී මේ අද මේ කතා කරන දෙයේදී මාතෘකාව හැටියට දාලා තිබ්බේ. එතකොට මේ ඉරණම එදිනදා ජීවිතයට බලපාන්නේ කොහොමද කියන එකදී මම හිතනවා මේ මාතෘකාවත් හරි වැදගත්. වනාන්තර කන්න විතරක් නෙමෙයි. වනාන්තර කියන්නේ අපිට හැම දෙයකම වැදගත් වෙන දෙයක්. එතකොට එතනදී මම කතා කරන්න කැමතියි අපිට මේක කොයි ආකාරයකටද බලපාන්නේ කියලා බලද්දී අපිට ආකාර කීපයකින් බලන්න පුළුවන්. මොකද වනාන්තර වලින් අපිට ලැබෙන සේවාවන් විශේෂයෙන්ම පාරිසරික සේවාවන් ගැන කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් අපි කතා කරනවා ප්‍රතිපාදන ගැන අපිට ලැබෙන දේවල්. ඊට පස්සේ අපි කතා කරනවා සහායක සේවාවන් අපිට ලැබෙන සහායවන්. ඊගාවට අනිත් පැත්තෙන් අපි කතා කරනවා නියාමන සේවාවන්. ඔක්සිජන් වෙන්න පුළුවන්, කාබන් වෙන්න පුළුවන් නියාමනය කිරීම. ඒ වගේම අපි කොයි වෙලේවත් අමතක කරන්න හොඳ නෑ වනාන්තර අපිට ලබා දෙන සමාජ සංස්කෘතික සේවාවන්. එතකොට වනාන්තර නැතිවීම සමග අපිට ඇතිවන ඉරණම තමයි මම මේ කතා කරපු පාරිසරික සේවාවන් අපිට නැති වී යන්නේ. එතකොට ඒ පාරිසරික සේවාවන් නැති වී යම් කොයි ආකාරයකටද බලපාන්නේ කියන එක ගැන කතා කරන්න මම මෙතනදී පාවිච්චි කරන 2015 ලංකාවේ වනවැස්ම සහ වනවැස්මත් එක්ක සම්බන්ධ වෙලා තියෙන පරිසර පද්ධතීන් කිහිපයක්. එතකොට මේ ප්‍රශ්නෙට අපිට අසරලව බැලුවොත් එහෙම ලංකාවේ කඳුකර පළාතේ තියෙන වඩාකුණු වනාන්තර ගත්තොත් මේ වලාකුළු වනාන්තර නැතිවීමත් සමග අපි නැති කරගන්නේ ජලය. එහෙමනම් වනාන්තර කන්න විතරක් නෙමෙයි අපිට වනාන්තර බොන්නත් අවශ්‍යයි. අපි පාවිච්චි කරන ජලය එන්නේ අපිට වනාන්තර වලින් විශේෂයෙන් මේ වලාකුළු වනාන්තර වලින්. එතකොට අපි නැති වෙන සේවාවක් ඒක අපිට තාමත්ම තදින් බලපානවා. මොකද ලංකාවේ තියෙන ගංගා 103 තමයි ලංකාවේ ජීවනාදිය. අනිත් පැත්තෙන් මම ගත්තොත් එහෙම තෙත් කලාපීය වනාන්තර මෙතන දක්වලා තියෙන. තෙත් කලාපීය වනාන්තර පැවැත්ම තමයි ලංකාවේ ප්‍රශස්ත ඔක්සිජන් ප්‍රමාණයක් තිබීමට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ඒකට ඒක නැති වෙන්න පුළුවන් අපිට වනාන්තර නැතිවීම හරහා. අපි දැන් ළඟදී අහුවා ලංකාවේ කොහොමද කොළඹ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම ගැන යම්කිසි සාකච්ඡාවක් ලංකාවේ ඇති වුණා. ඊගොට අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම අතරමැදි සහ කඳුකර කියන ප්‍රදේශය එකතු කරන කඳුකර වනාන්තර ගත්තොත් එහෙම අපිට නැති වෙන්නේ මේ වනාන්තර නැතිවීමත් එක්ක නැති වෙන සේවාව තමයි කඳු බෑම්වල නායයන් වගේ තියෙන වෙස්සනයන් නැවැත්වීමට පාලනය කරන වනාන්තර නැතිවීම සඳහා නැති වෙන සේවාවන්. අපි වේලි කලාපයට ගත්තොත් එහෙම වේලි කලාපයේ වනාන්තර නැතිවීමත් එක්ක අපි නැති කරගන්නේ ඖෂධ බෙහෙත් මෙවැනි දේවල්. ඒත් අවසානයේ අපි වෙරළබඩ කලාපයට આવොත් වෙරළබඩ කලාපයේ තියෙන පරිසර වනාන්තර නැතිවීමත් සමග අපි නැති කරගන්නේ ලංකාවේ වැඩිම ප්‍රෝටීන් අනුභවයට දායක වෙන මත්ස්‍ය සම්පත. එහෙමනම් අපිට අපගේ එදිනදා ජීවිතයට බලපාන්නේ කෙලෙසද කියන එක ගැන කතා කරද්දී අපි ඒ ගැන කතා කරන්න ඕනේ මේ සියලුම පාරිසරික සේවාවන් ක්‍රමක්‍රමයෙන් නැතිවීම වනාන්තර නැතිවීම හරහා සිදු වෙනවා කියන තත්ත්වයේ ඉඳගෙනයි මම හිතනවා මගෙන් අහපු ප්‍රශ්න දෙකට මම දැනට මේ පිළිතුරු දෙන්න කැමතියි. ඉදිරියේදී අපි තව සාකච්ඡා කරමු. හොඳයි. එතකොට මේ සුකුන් මහත්මයා පළවෙනිට අපිට වනාන්තරයක් කියන්නේ කුමක්ද කියන එක ගැන අවබෝධයක් ලබා දුන්නා. ඊට පස්සේ මේ වනාන්තර වලට මේ වෙලාවේ අත්විඳ වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපිට අවබෝධයක් ගන්න පුළුවන් වුණා ආචාර්ය සෙව්වන්දි මහත්මියගේ කතිකාවතින්. එතකොට අපිට ඊළඟට සමාජයක් විදියට මේ අවස්ථාවේදීත් මීට පෙරත් අපිට නිතරම කනට වැටිච්ච දෙයක් තමයි මේ වනාන්තර විනාශයක් වෙනවා. මේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයකට වනාන්තරපත් වෙලා තියෙනවා. එතකොට එහෙමපත් වෙලා තියෙද්දි මේ නීති වල භූමිකාව කුමක්ද? මේ නීති ක්‍රියාත්මක මොනවා හරි නීති තියෙනවද මේ වනාන්තර සම්බන්ධයෙන්? ඇයි මේ නීතිය නිහඬ මෙහෙම ගැටලුකාරී තත්ත්වයක් වනාන්තර වලට අත්පත් වෙන්නේ? එතකොට අපිට මේ දේ කතා කරන්න පුළුවන් අපිට එකතු වෙලා ඉන්න ජගත් ගුණවර්ධන මහත්මයාත් එක්ක. ඒතර ජගත් ගුණවර්ධන මහත්මයා සංරක්ෂණය සම්බන්ධයෙන් නැත්නම් වනාන්තර සම්බන්ධයෙන් තියෙන නීති මොනවද? එතකොට මේ නීති ප්‍රමාණවත් මේ නීති වනාන්තර ආරක්ෂා කරනවද?
මෙන්න මේ ගැටලුව සමාජය තුළින් මතුවෙන ගැටලුව මම ඒක ඔබතුමාට යොමු කරනවා වඩාත් හොඳ පැහැදිලි කිරීමක් ලබා ගන්න. බොහොම ස්තුතියි සියලු දෙනාට සුබ දවසක්. ලංකාවේ වනාන්තර ගත්තහම ප්‍රධාන වශයෙන් නීති දෙකකින් තමයි ආරක්ෂා වෙන්නේ. ඊට අමතරව තුන්වෙනි නීතියක් තියෙනවා. ඒ තමයි මම මුලින්ම කතා කරොත් ඒක තමයි ජාතික උරුම වන භූමි පනත. ජාතික උරුම වන භූමි පනතෙන් ආරක්ෂා කරලා තියෙන්නේ සිංහරාජ වනාන්තරය. ඒකත් අර 1988 දී ආරක්ෂා කරපු ප්‍රමාණය. මේ මෑතකදී ආරක්ෂා කරපු ප්‍රමාණය වන සංරක්ෂණ ආඥා පන්තියට තමයි ආරක්ෂා කරලා තියෙන්නේ. ඒක නිසා දැන් අද සිංහරාජය කියලා අපි කියන ලොකු ප්‍රමාණයට වැඩිය අඩු ප්‍රමාණයක් තමයි ජාතික උරුම වන භූමියක් විදිහට ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ. මේ අරුණහම ලංකාවේ වනාන්තර වලට ප්‍රධාන වශයෙන් ආරක්ෂාව දෙන අනපනත් දෙකක් තියෙනවා. එකක් තමයි වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත. අනික් පනත තමයි වන සංරක්ෂණ ආඥා පනත. වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ ප්‍රධාන වර්ග දෙකකට වනාන්තර ආරක්ෂා කරන්න පුළුවන්. එකක් තමයි ජාතික රක්ෂිත කියන කොටස. ඒ ජාතික රක්ෂිත කොටස් 7කට බෙදලා තියෙනවා. ඒන් එකක් සමුද්‍රීය රක්ෂිත. එතකොට සමුද්‍රීය රක්ෂිත තුල සාමාන්‍යයෙන් වනාන්තරයක් තියෙන්න බෑ. හැබැයි සමුද්‍රීය රක්ෂිතයක් තුලට කඩලාන වගේ පෙරළ බඩ දින වනාන්තරයක් ඇතුළත් වෙන්න පුළුවන්. මොකද මේ සමුද්‍රීය රක්ෂිතයක් ප්‍රකාශයට පත් කරනකොට මුහුද වගේම ඊට ආබද නැත්නම් සමුද්‍රාසන්න ගොඩබිම් ප්‍රදේශයකුත් කරන්න පුළුවන්කමක් තියෙන නිසා. ඒක නිසා සමුද්‍රීය රක්ෂිතයක දූපත් තියෙන්න පුළුවන්. දැනට තියෙන ලංකාවේ සමුද්‍රීය රක්ෂිතයක් විදිහට ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානයේ දූපත් ගණනාවක් තියෙනවා. ඒක නිසා දූපත් තියෙන්න පුළුවන්. ඒ දූපත් වල විවිධ වනාන්තර ප්‍රජාවන් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම වෙරළබඩ කඩුලාන් ප්‍රජාවන් තියෙන්න පුළුවන්. ඒක නිසා සම්පූර්ණයෙන්ම ඒකෙත් වනාන්තර නැහැ කියන්න අපිට බෑ. නමුත් අපි සාමාන්‍යයෙන් වනාන්තර කියලා කියන තෙත් කලාපීය නැත්නම් වියලි කලාපීය රට ඇතුළේ තියෙන වනාන්තර වගේ දේවල් අරෙන්න මේකෙන් පුළුවන් ආරක්ෂා කරන්න. අනික් ජාතික රක්ෂිත වර්ග වලින් හැම එකකින්ම යම්කිසි වනාන්තරයක් පරිසර පද්ධතියක් ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට එයින් දැඩිම නීතිමය ආරක්ෂාවක් තියෙන්නේ තහනම් අඩවි නැත්නම් දැඩි ස්වභාවික රක්ෂිත ඉංග්‍රීසියෙන් strict nature reserves කියන කොටසට. ඊළඟට ජාතික උද්‍යාන අපි කවුරුත් දන්න සත්තුන් නරඹන්න පරිසරය නරඹන්න යන ස්ථානයි තියෙන ජාතික උද්‍යාන. ලංකාවේ ජාතික උද්‍යාන වලිනුත් බහුතරයක් තුල තියෙන්නේ වනාන්තර පරිසර පද්ධතිය. ඊළඟට ස්වභාවික රක්ෂිත, ඊළඟට වන පිවිසුම්, ඒ වගේම රක්ෂිත ස්ථාන සහ බෆර් zones කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන නැත්නම් ප්‍රේරක කලාප නැත්නම් බාධක කලාප කියලා හඳුන්වන වර්ගයේ රක්ෂිත තියෙනවා. ඒකට මේවා තමයි සාමාන්‍යයෙන් වනාන්තර ආරක්ෂා කරන්න තියෙන ජාතික රක්ෂිත වර්ග. මේවා තුලට සෑහෙන වනාන්තර ප්‍රමාණයක්, පෙත්බිම් ප්‍රමාණයක් වගේම ඇතුල් වෙලා තියෙනවා. ඊළඟට අබේ භූමි කියලා කොටාශයක් තියෙනවා. අබේ භූමිය වල තියෙන විශේෂත්වය තමයි එතන රජයේ ඉඩම් වගේම පෞද්ගලික ඉඩම් තියෙන්න පුළුවන්. අබේ භූමි තුලත් යම්කිසි සෑහෙන වනාන්තර ප්‍රමාණයක් ආරක්ෂාවට නතු වෙලා තියෙනවා. ඊළඟට වැදගත්ම වෙන පනත තමයි වන සංරක්ෂණ ආඥා පනත. වන සංරක්ෂණ ආඥා පනත යටතේ තියෙනවා වැදගත් ප්‍රතිපාදන 3ක්. එකක් යටතේ තමයි සංරක්ෂිත වනාන්තර කියලා වනාන්තර කොටාශයක් නම් කරන්නේ. සංරක්ෂිත වනාන්තර සඳහා නීති ප්‍රතිපාදන සැලසුනේ 1995 දී. නමුත් පළවෙනි සංරක්ෂිත වනාන්තරය 2000 දී නකලස් වනාන්තරය ප්‍රකාශයට පත් කිරීමෙන් තමයි ප්‍රකාශයට පත් කරේ. ඒක නිසා අවුරුදු 5කට පස්සේ තමයි පළවෙනි සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශයට පත් කරේ. මේ වෙනකොට සෑහෙන වනාන්තර ප්‍රමාණයක් සංරක්ෂිත වනාන්තර විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දෙවනුව මේකට වැදගත් වෙන කොටස තමයි රක්ෂිත වනාන්තර නැත්නම් වන රක්ෂිත කියලා සාමාන්‍යයෙන් හඳුන්වන වනාන්තර. මේකටත් සෑහෙන වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත වන විදිහට තියෙනවා. ඇත්තම සංරක්ෂිත වනාන්තර එන්න ගොඩක් කාලයකට ඉස්සෙල්ලා ඉඳලා රක්ෂිත වන ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව තිබුණා. ඒක නිසා ඒ රක්ෂිත වනාන්තර ප්‍රමාණය සංරක්ෂිත වනාන්තර ප්‍රමාණයට වඩා හැමතිස්සෙම වැඩියෙන් තමයි තියෙන්නේ. රක්ෂිත වනාන්තර වලට ඉස්සර තිබිච්ච නීතිමය ආරක්ෂාව සංරක්ෂිත වනාන්තරයකට වඩා ගොඩක් දුර්වලයි. නමුත් වන සංරක්ෂණ ආඥා පනත වරින් වර කරපු සංශෝධන සහ විශේෂයෙන්ම 2009 කරපු සංශෝධනයෙන් පස්සේ දැන් සෑහෙන ලොකු ආරක්ෂාවක් රක්ෂිත වනාන්තරයකටත් ලැබිලා තියෙනවා. තුන්වෙනියට තියෙන්නේ ගම්බද වනාන්තර කියලා. ගම්බද වනාන්තර කියන ප්‍රදේශ දැනට මුකුත් නැහැ. නමුත් නීතිය ප්‍රතිපාදනයක් තියෙනවා එවැනි දෙයක් ප්‍රකාශයට පත් කරන්න. අවසාන වශයෙන් මේ කිසිම පනතකින් ඉස්සෙල්ලා මම කියපු පනත් දෙකෙන් සහ මේ පනතෙන් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කළ නැති ඕනෑම රජයේ ඉඩමක්
වෙනත් රජයේ වනාන්තර විදිහට වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ ආරක්ෂා කිරීමේ හැකියාව බලතල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබිලා තියෙනවා. ඒක නිසා වනාන්තරයක් නීතියෙන් ප්‍රකාශයටපත් කළ නැති වූ පමණින් සම්පූර්ණයෙන් අනාරක්ෂිත වෙන්නේ නැහැ ලංකාවේ නීති පද්ධතිය තුළ. ඒක වෙනත් රජයේ වනාන්තරයක් විදිහට ආරක්ෂා කරන්නට නීතිය ඉඩ සලස්සලා තියෙනවා. එතකොට ඒක බාර වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ වගේ වනාන්තරයකින් උනත් යම් යම් ගස් කැපීම් කරනවා නම් එහෙම නැත්නම් khනිජ ලවණ පස් වගේ දේවල් ඉවත් කරන්න යනවා නම් ඒ වගේ ඒ වනාන්තරවල තියෙන භූමිය එලි කරන්න යනවා නම් වනයේ උපදින ද්‍රව්‍ය එකතු කරන්න යනවා නම් මේ හැම එකටම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අවසරයක් අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා මේ වනාන්තර වලට ආරක්ෂිත වනාන්තර වලට තියෙන නීතිමය ශක්තිය නැහැ. මේවා ඉඩම් බෙදා දෙන්න වගේ දේවල් වලට ලක් වෙන්න පුළුවන් හින්දා නමුත් නීතියෙන් සම්පූර්ණයෙන් අනාරක්ෂිතත් නැහැ. ඒක නිසා සමහර අයගේ සමාජයේ දුර්මතයක් තියෙනවා. නීතියෙන් ආරක්ෂිත බවට ප්‍රකාශයටපත් කරපු වනාන්තර විතරයි ආරක්ෂිත වෙන්නේ කියලා. නමුත් මෙතන ඇත්ත කතාව තමයි මේ වගේ ආරක්ෂා කරන්න පුළුවන් යම් යම් නීති මට්ටම් තියෙනවා. එතකොට මේ සමස්තය විදිහට අපි සලකලා බැලුවොත් ලංකාවේ වනාන්තර වලින් සැලකිය යුතු කොටසක් මේ වන සංරක්ෂණ ආඥා පනත යටතට සහ වන සත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතට වැටෙන වනාන්තර වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. දැන් තවත් පොඩි කොටසක් ඉතුරු වෙනවා. ඒ තමයි පෞද්ගලික ඉඩමක වනාන්තරයක් තිබුණොත් මොකද වෙන්නේ කියන කාරණාව. මේක මේ ළඟදිත් කතාවට ලක් වුණා. ඒක නිසා මම මේ ප්‍රශ්නටත් උත්තර දෙන්නම්. කොටස් කීපයකින් පළවෙනියෙන්ම පෞද්ගලික වනාන්තරයක තියෙනවා නම් පෞද්ගලික ඉඩමක වනාන්තරයක් තියෙනවා නම් ඒ වනාන්තරයේ සාමාන්‍ය ප්‍රදේශයක තියෙනවා නම් හෙක්ටාරයකට වැඩි ප්‍රමාණයක් තියෙන වනාන්තරයක් යම්කිසි කෙනෙක් කපා ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් හෝ කපා ඉවත් කරනවා නම් ඒ සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් කළ යුතු වෙනවා ජාතික පාරිසරික පනත යටතේ. හැබැයි මේ වනාන්තරයේ පෞද්ගලික වනාන්තරයේ තියෙන්නේ අර ඉස්සෙල්ලා මම කියපු වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතෙන් ප්‍රකාශිත ජාතික රක්ෂිත වර්ග 7න් ඕනෑම එකක මායිමේ සිට සතබමක් ඇතුළේ නම් ඒ පාරිසරික බලපෑම් තක්සේරුව කරගන්න වෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අනුමැතියක් ලබාගෙන. එතකොට මෙතන පොඩි වෙනසක් තියෙනවා. රටේ සාමාන්‍ය තත්ත්වයේදී හෙක්ටාරයක් කපනවා නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති නැති පෞද්ගලික ඉඩමක තියෙන ඒ සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් කළ යුතුයි. ඒක සාමාන්‍යයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ ඒ අවස්ථාවේ හැටියට ව්‍යාපෘති අනුමත කරන ආයතනයේ අනුමැතියෙන් තමයි කෙරෙන්න ඕන. හැබැයි මේක ජාතික රක්ෂිතයක් කියලා අපි හඳුන්වන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වෙන භූමියක මායිමේ සිට 70ක් ඇතුළත තියෙන පෞද්ගලික ඉඩමක නම් තියෙන්නේ. එතකොට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව කළ යුත්තේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන අනුව. එතකොට අර හෙක්ටාරයක ප්‍රමාණය අදාළ වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණාව තමයි සමහර ප්‍රදේශ ඔය ජාතික පාරිසරික පනත යටතේ සංවේදී ප්‍රදේශ කියලා නම් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අද ලංකාවේ කඳුකර ප්‍රදේශ සියල්ලම වගේ පාංශු සංරක්ෂණ පනතෙන් පාංශු සංරක්ෂණ කලාපයක් බවට පත් කරලා තියෙනවා. එතකොට ඒක ජාතික පාරිසරික පනතේ කටයුතු සඳහා සංවේදී ප්‍රදේශයක් වෙනවා. මෙවැනි ප්‍රදේශයක් තුල තියෙන ඕනෑම වනාන්තරයක ප්‍රමාණය නොසලකා ඉලිකිරීමක් කරනවා නම් ඒ සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ අවම වශයෙන් කුඩා ප්‍රමාණයේ දෙයක් නම් මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හෝ කර මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතියට යටත් විය යුතුයි. එතකොට පෞද්ගලික ඉඩමක් වුණත් සංවේදී කලාපයක තියෙනවා නම් ගස් කීපයක් කපන්න වුණත් මේ අනුමැතිය ගැනීම අවශ්‍ය වෙනවා. මම මෙතෙන්දි කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ පෞද්ගලික ඉඩමක් වූ පවණින් ඒ පෞද්ගලික ඉඩම් හිමියාට මේ වගේ දෙයක් තමන්ට රිසිසේ කරන්න බෑ කියලා. ඒ වගේම තවත් ප්‍රතිපාදන දෙකක් මතක් කරන්න වටිනවා. එකක් තමයි වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයටපත් කරපු භූමියක් තුල තියෙන පෞද්ගලික ඉඩමක් නා ඒක කපන්නත් වපසරිය නොසලකා ප්‍රමාණය නොසලකා ඒ සඳහා මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ කරලා අවසර ලබා ගත යුතු වෙනවා. ඒ වගේම පෞද්ගලික ඉඩම ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් නම් හන්තාන වගේ තියෙනවා නම් එවැනි ප්‍රදේශවල වනාන්තර කපන්න බෑ කියලා ඒකේ තියෙනවා නම් ඒ පරිසර ආරක්ෂණ කලාපයට තුල අවසරලත් භාවිතයක් නෙවෙයි නම් වනාන්තර ඉවත් කිරීම ඒක කරන්නත් පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ වනාන්තරයක් පෞද්ගලික ඉඩම තිබුණා කියලා ලංකාවේ නීතිය හැටියට හැම අවස්ථාවෙදීම මුළුමනින්ම අනාරක්ෂිත නැහැ. ඒවට අදාළ වෙන නීති අනපනක් තියෙනවා. මේක ගොඩක් කලාවට අපි දැනගන්න වටිනවා. ලංකාවේ නීති පද්ධතිය නිර්පේක්ෂව බැලුවොත් ඒ කියන්නේ වන සංරක්ෂණය
සඳහා මේ නීතිය කොයිතරම් දුරට ප්‍රායෝගිකව ගන්නවාද කියන එක නොසලකා අපි අනපනත්වල තියෙන ප්‍රතිපාදන ගත්තොත් සෑහෙන ශක්තිමත් තැනක ඉන්නවා කියලා අපිට ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ ප්‍රායෝගික තලයේදී මේවා ක්‍රියාත්මක වීමේ අඩලුහුඬුකම් බොහෝමයක් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මම අහපු ප්‍රශ්නයට ප්‍රමාණවත් පිළිතුරක් දුන්නා කියලා. ඔව් එතකොට ජගත් ගුණවර්ධන මහත්මයා ප්‍රකාශ කරා මේ වනාන්තර සහ වන සංරක්ෂණය සම්බන්ධයෙන් තියෙන නීති ගණනාවක්. එතකොට ඒ වගේම මට ආපු ගැටලුවක් තමයි මම ඒක ආයෙත් නැවතත් ජගත් ගුණවර්ධන මහත්මයාට යොමු කරන්න. මේ පහුගිය අපි කරපු සාකච්ඡාවේ ඉදිරි කලින් වුණු කතා දෙකේදී සුපුන් මහත්මයා ඒ වගේම සෙව්වන්දි මහත්මයා පැහැදිලි කරා මේ යම්කිසි වනාන්තර වලට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. වනාන්තර යම්කිසි විනාශයක් හෝ යම්කිසි ඍණාත්මක ඉරණමකට වනාන්තර ලක් වෙලා තියෙනවා. එතකොට මේ ඔබතුමා පැහැදිලි කරා මේ නීති ගණනාවක් තියෙනවා දැන් වසර දශක ගණනාවකට. ඒතර මේ ගණනාවකදී මේ නීති පවතිද්දී මේ වනාන්තර විනාශයක් සහ මේ යම්කිසි ගැටලු මේ නීති වලින් විතරක් මේ වනාන්තර සංරක්ෂණය කරන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන්. නැත්නම් අපි එතනින් එහාට ගිහිල්ලා වෙන මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඊට පස්සේ මේ නීතිය යම්කිසි අඩුපාඩුවක් තියෙනවා. අපි කොහොමද ඒක ශක්තිමත් කරන්න පුළුවන්? ඒ විදිහට. මම මේ ප්‍රශ්න ඔබතුමාගේ යොමු කරනවා. ඔබතුමාගේ පැහැදිලි උත්තරයක් බලන්න. බොහොම ස්තුතියි. මුලින්ම මම පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. ඒ තමයි මේ ආරක්ෂිත ප්‍රදේශ ගැන කියනකොට අපිට මෙතන තියෙනවා අසමතුලිතතාවයක් ඔබට පේන්නේ නැති. ආචාර්ය යයිකොඩි මැතිණිය විසින් ඒක තමන්ගේ කතාවකිනුත් පෙන්නුවා. ඒ තමයි ආවේනික විශේෂ වැඩියෙන්ම තියෙන්නේ තෙත් කලාපේ. නමුත් මේ ආරක්ෂිත ප්‍රදේශ වලට ලක් වෙලා තියෙන්නේ අඩුවෙන්ම තෙත් කලාපේ. ඒක නිසා නීතිය ක්‍රියාත්මක වීමේදී මෙන්න මේ දුර්වලතාවයට ලක් වෙලා තමයි නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආරක්ෂා කළ යුතු නැත්නම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයෙන්ම විය යුතු තෙත් කලාපයට තාම නීතිය හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. අපි තෙත් කලාපයේ ඉඩමක් එලි කරනකොට ඔය ප්‍රමාණය පිළිබඳව කතා කරන ගොඩක් අවස්ථාවලදී අපි ප්‍රමාණය නොසලකා දැන්ට ඉතුරු වෙලා තියෙන භූමි ආරක්ෂා කරන්න කියන්නේ අද පෞද්ගලික ඉඩමක උනත් තියෙන කුඩා පපසරියක සමහර විට විද්‍යාව විසින් තාම නම් කරලා නැති නැත්නම් වෙනත් වචනයෙන් කියනවා නම් තාම හඳුනාගෙන ලොවට ඉදිරිපත් කර නැති ජීවීන් ඉන්න පුළුවන්. එහෙම ඉඳලා තියෙනවා. ඉදිරියේදීත් එම හම්බ වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒක නිසා නීතිය ක්‍රියාත්මක වීමට මුලින්ම තිබෙන ගැටලුව තමයි මේ නීතිය තෙත් කලාපයට සාධාරණයක් තාම ඉෂ්ට කරන්නට අපොහොසත් වෙලා තියෙනවා කියන කාරණාව. ඒක නීතිය වරදක් නෙවෙයි. නීතිය භාවිතා කිරීමේ නැත්නම් නීතිය කියන්නේ මෙවලම් භාවිතා කිරීමේදී ඇති වෙලා තියෙන ගැටලුවක්. අපිට ආවේනික සතුන් ශාක රාශියක් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඒ අය වඳ වී යෑමෙන් වළක්වා ගැනීමට අවශ්‍ය නම් මේ ප්‍රශ්නයට අපි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඊළඟට ඔබේ ප්‍රශ්නයට මම එන්නම්. මේ ආයතනික ව්‍යුහය නෛතික ව්‍යුහය සහ සමාජ මැදිහත් වීම කියන කාරණා තුන උඩ තමයි ඕනෑම නීතියක සඵලතාවය රැඳිලා තියෙන්නේ. මම නැවතත් වරක් ඒ කාරණා තුන කියන්නම්. නෛතික ව්‍යුහය නැත්නම් නෛතික తত্ত্বය, ඊළඟට ආයතනික ව්‍යුහය, ඊළඟට සමාජ මැදිහත් වීම කියන සාධක තුන. අපි මුලින්ම ගත්තොත් නෛතික ව්‍යුහය මම මේක දැන් ඉස්සෙල්ලා විස්තර කළා. ඒකේ හැටියට ඔබට පේනවා ඇති සෑහෙන ශක්තිමත් නෛතික පදනමක් තියෙනවා. හැබැයි මේකෙත් යම් අඩුපාඩු නැතුවා නෙවෙයි. උදාහරණයක් විදිහට වන සංරක්ෂණ ආඥා පන්තියේ සමහර දුර්වලතා තියෙනවා. අපි මේවා 2009 සංශෝධනයෙන් පස්සේ දිගටම දැන් දශකයකටත් වැඩි කාලයක් අපිට පෙන්වන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද නීතිය ක්‍රියාත්මක කරනකොට තමයි සමහර දුර්වලතම් අපිට පේන්නේ. ඒ වගේම අපි තව දෙයක් අකමැත්තෙන් උනත් පිළිගත යුතුයි. ඒ තමයි අපේ සමාජයේ එන්න නීති කඩන සමාජයක් බවට පත් වෙනවා. ඒක නිසා නීතිය දැඩි කිරීමේ අවශ්‍යතාවයකුත් පැනනගිලා තියෙනවා. මේ දෙකම අපිට පෙන්වන්න පුළුවන් කාරණාවල් විදිහට. ඊළඟ දේ තමයි නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතන පිළිබඳ ගැටලුව. අපි දන්නවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨ බලකාය නැත්නම් ශ්‍රේෂ්ඨයේ ඉන්න නිලධාරීන් සංඛ්‍යාව 10කට අඩුයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න සංඛ්‍යාව මීටම වගේම ගාණක් තියෙනවා. එතකොට ඔබට පේනවා ඇති මේ ලංකාවේ මෙච්චර භූමි ප්‍රමාණයක් ආරක්ෂා කරන්නත් ලංකාව පුරා ඉන්න සතුන් ශාක ආරක්ෂා කරන්නත් වනජීවී දෙපාර්තමේන්තුවට ලැබිලා තියෙන්නේ කොයිතරම් කුඩා ප්‍රමාණයක්ද කණ්ඩායමක්ද කියලා. එතකොට මේ අයට සමහරලාට අවශ්‍ය අවම පහසුකමවත් නැහැ. මම අදම උදාහරණයක් කියන්නම් වෙච්ච අද ඔත්තුවකට උඩවැඩියා ශාක වගයක් අත්අඩංගුවට ගන්න වනජීවී නිලධාරීන්ට යන්න උනේ බස් රථයකින්.
ඒකට බස් රථයකින් කියන එක අත්අඩංගුවට අරගෙන ඒගොල්ලෝ කොහොමද බස් රථයකින් නඩු බාණ්ඩ ගෙනියන්නේ? එහෙම ගෙනියන්න තහනම්. ඒගොල්ලෝ ඒක ගෙනියන්න ඕනේ ආරක්ෂිත ක්‍රමයක් තුල. ඉතින් Tamanට වාහනයක් දීලා නැත්නම් ඒක නිලධාරීන්ගේ වරද නෙවෙයි. නමුත් මෙන්න මේ වගේ අවම පහසුකම්වත් ගොඩක් වෙලාවල් වලට මෙයාට ලැබිලා නැහැ. ඒක නිසා අර නිලධාරී හිඟේත් එක්කම මේ නිලධාරීන්ට අවශ්‍ය අවම පහසුකම් ප්‍රමාණයවත් බලධාරීන් ලබා දීමට කටයුතු කළා නැහැ. මොකද හැම ආණ්ඩුවක්ම අපි දැක්කේ මේ සංරක්ෂණ අවශ්‍යතාවය දකින්නේ අල්ප මාත්‍ර සැලකිල්ලකින්. ඒගොල්ලන්ගේ වැරදි මතයක් තියෙනවා මේවා ඒ තරම් වැදගත් නෑ කියලා. නමුත් අපේ පැවැත්ම රැඳිලා තියෙන්නේ මේ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම තුළ. ඒක නිසා මීට වැඩිය මේ ආයතන ශක්තිමත් විය යුතුයි. මේ ආයතන වල පිරිස් බලය වැඩි විය යුතුයි. පුහුණුව වැඩි විය යුතුයි. ඒ පුහුණුව වර්තමානයේ සහ අනාගතයට ගැලපෙන ආකාරයෙන් යවත් කාලීන විය යුතුයි. ඒ වගේ මේගොල්ලන්ට ආසන්න පහසුකම් දිය යුතුයි. ඒ හැම දෙයක්ම සම්පූර්ණ වෙන්න ඕනේ. මම දකින විදිහට මේ ඉතුරු වනාන්තර ටික ආරක්ෂා කරගන්න. එතකොට මම දකින තරමින් මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඒ තමයි ආයතනික ව්‍යුහය හරිම දුර්වලයි. දැන් මේක తాවකාලිකව සමනය කරගන්න ක්‍රමත් අපි අවුරුදු ගාණක් තිස්සේ යෝජනා කරනවා. ඒ තමයි එක ආයතනයකට නොදී මේක සම්බන්ධීකරණයක් තුළින් කරන්න උත්සාහ කරන්න ආයතන කීපයක් හරහා. එතකොට අපිට මේ එක ආයතනයක තියෙන දුර්වලතාවය මගහරවා ගන්න බැරි වුණත් යම් තාක් දුරකට උණපූර්ණය කරගන්න තව ආයතනයක උදව්වෙන් පුළුවන් වේවි. නමුත් එවැනි යාන්ත්‍රණයක් පිළිබඳවත් කිසිවෙක් උනන්දු වෙන්නේ නැහැ. මේක දේශපාලන වශයෙන් ඉහළම මට්ටමින් එන්න ඕන කාරණයක් විදිහට තමයි මම දකින්නේ. තුන්වෙනි වැදගත් සාධකය තමයි ජනතා මැදිහත් වීම කියන එක. අපි හුඟක් වෙලාවට දකින දෙයක් තමයි ජනතා මැදිහත් වීම ශක්තිමත් නම් ඔය ආයතන ශක්තිමත් වෙන්නත් ඒ ඉල්ලීම් හේතු වෙනවා. නීති සංශෝධනය වෙලා යාවත් කාලීන වෙන්නත් ඒක හේතු වෙනවා. හැබැයි ජනතාවගේ මැදිහත් වීම තියා ජනතාවගේ සැලකිල්ලක් අල්ප මාත්‍ර වෙන තත්ත්වයක් තුළ නීතිය පිළිබඳව කිසිවෙක් උත්සුක වෙන්නේ නැහැ වැඩ කරන්න. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට මේ ශක්තිය ලබා දීමට උනන්දු වෙන්නේ නැහැ. ඒකෝට ලංකාවේ මේ ආයතන වලට ශක්තිය ලබා දීමට උනන්දු නොවීම පිටිපස්සේ තියෙන දුර්වල සාධකයක් තුරට ඉන්න තත්ත්වය. දැන් කෙනෙකුට අහන්න පුළුවන් එහෙනම් පරිසරවේදීන් කියලා. පරිසරවේදීන් කියන්නේ පරිසරය සම්බන්ධයෙන් තමන්ගේ පෞද්ගලික යුතුකම් හා වගකීම ඉක්මවා ගිහින් යමක් කරන නිසා සමාජයෙන් එයාට දුන්නේ නමක්. නමුත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාව බොහොම පැහැදිලිව සෑම රටවැසියෙකුටම එක සමාන වගකීමක් දීලා තිනවා පරිසරය ආරක්ෂා කරගන්න. ඒ වගේම ඒක යුතුයකමක් විදිහටත් ඒ වගන්තිය දක්වලා තියෙනවා. ඒක නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි වගන්තිය අනුව හැම කෙනෙකුටම තියෙනවා පොදු යුතුයකමක්, පොදු වගකීමක්, පොදු අයිතිවාසිකමක් පරිසරය ආරක්ෂා කරන්න. මේක රටේ ජනතාවගෙන් 5%ක් 10%ක්වත් තේරුම් අරගෙන මේ සම්බන්ධයෙන් යම් හඬක් නගනකම් මේ දුර්වලතා දෙක, ඒ කියන්නේ ආයතනික දුර්වලතා සහ නෛතික දුර්වලතා මගහැරව ගැනීම මේ කීප දෙනෙකුගේ හඬට සහ බලධාරීන්ගේම උවමනාවට තමයි සිද්ධ වෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේක ඛේදවාචකයක්. මේවා අපි හංගන්න නැතුව කතා කරන්න ඕන. ඇත්තටම මේවා අපි වටෙන් අටින් කතා කරන්න අවශ්‍ය නැහැ. විවෘතව සමාජයට කරලියට ගේන්න ඕන දෙයක්. සමාජය පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මීට වැඩිය දායකත්වයක්, මීට වැඩිය උනන්දුවක්, මීට වැඩිය මැදිහත් වීමක් කළ යුතුම වෙනවා. මෙතෙන්දී එකම සාධනීය ලක්ෂණය විදිහට මම දකින්නේ වර්තමානයේ ඉන්න තරුණ පරපුර අපි ගත්තොත් අවුරුදු 35ට හෝ ඊට අඩු කට්ටිය තව තවත් ශක්තිමත් වෙනවා, සැලකිලිමත් භාවයෙන් වැඩි වෙනවා මේ වනාන්තර ආරක්ෂා කරගන්න, පරිසරය ආරක්ෂා කරගන්න, පරිසර සම්පත් ආරක්ෂා කරගන්න. ඒක නිසා අපිට යම්කිසි බලාපොරොත්තුවක් හෙට දවස දිහා තියන්න පුළුවන්. නමුත් ඒ උනන්දුවට සාපේක්ෂව අපි වැඩිහිටි පරම්පරාවල උනන්දුව ගත්තොත් ප්‍රතිශතයක් වශයෙන් වැඩිහිටියන්ගේ උනන්දුව ගොඩක් අඩුයි. ඒක නිසා මම දකිනවා මෙතන තියෙන අවදානමක් ඒ තමයි වැඩිහිටියන් විසින් මේ යෞවන ශක්තිය මොට කරන්නට, දුර්වල කරන්නට හෝ අධෛර්ය කරන්නට යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒවට අහු නොවි ඉදිරියට එනවා නම් මම හිතනවා අද නැති වුණත් තව කාලයකදී ලොකු ශක්තියක් අපිට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට ලැබෙයි කියලා. ඒතකොට මේ සාධක තුන තමයි නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලකමට හේතු. නීතිවල දුර්වලතා තියෙනවා නැත්තේ නැහැ. නමුත් ඊට වැඩිය ලොකු දුර්වලතාවයක් තියෙන ආයතනික ව්‍යුහය තුළ. ඒ වගේම මේ සියලු දුර්වලතාවයන්ගේ හරය ගත්තොත් සමාජයේ උකටලී භාවය එක වචනයකින් කිව්වා.
බොහොම ස්තුතියි ජගත් ගුණවර්ධන මහත්මයා. එතකොට ජගත් ගුණවර්ධන මහත්මයා කතාවේදී කිව්වා මේ තරුණ ප්‍රජාව මේ වෙනකොට ඉස්සරහට එනවා මේ පරිසර විනාශය, වන විනාශය, සෝභා සම්පත් රැක ගැනීම වෙනුවෙන්. අපිට මෑත කාලීන උදාහරණ කීපයකට එකට දක්වන්න පුළුවන් මේ ඊයේ පෙර නැත්නම් පහුගිය සති කීපය ඇතුළත මේ වාග්ය දැරියගේ වාග්ය තරුණියගේ මේ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් ඇතිවෙච්ච සමාජ කතිකාවත. එතකොට මේ වගේ තරුණියන් ඉස්සරහට එනකොට මේ වනාන්තර සහ සෝභා සම්පත් ආරක්ෂා කරගන්න. මට මතුවෙනවා ජගත් ගුණවර්ධන මහත්මයා කෙටි ගැටලුවක් විදිහට මම ඒක ඔබතුමාට යොමු කරන්න. මේ වෙනුවෙන් වනාන්තර වෙනුවෙන් හෝ යම්කිසි සෝභා සම්පතක් වෙනුවෙන් මැදිහත් වෙන ඒක රැකගන්න ඒකට යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙද්දි මැදිහත් වෙන තරුණ ප්‍රජාව ඉස්සරහට එද්දී ඔවුන් ප්‍රකාශ කරන දේවල් සම්බන්ධයෙන් ඔවුන් එතකොට ඔවුන්ගේ සටනට යම්කිසි ආරක්ෂාවක් මේ නීතිමය ප්‍රතිපාදන තුල තියෙනවා. නැත්නම් අපි දන්නවා ඔවුන් හැංගෙන්න පුළුවන් මේ නීතිය ඔවුන් මේ සමාජයෙන් කොන්වීමකට ලක් වෙන්න පුළුවන්. මොකද මේ නීතිය හරහා ඔවුන්ට යම්කිසි ආරක්ෂාවක් තියෙනවද කියලා ඔවුන් දැනගන්න කැමති ඇති. මොකද ඔවුන් ඉස්සරහට එනවා නම් ඔවුන්ට ආරක්ෂාවක් තියෙනවා නම් මම හිතන්නේ මේක ඉදිරියේදී තවත් වැඩි වෙලා තව තරුණයන් හෝ තරුණියන් මේ සබාදා වනාන්තර ආශා කරගන්න ඉදිරියට පැමිණෙන්න නියමිතයි. මම හිතනවා ඒකට කෙටි පිළිතුරක් ඔබතුමාට දෙන්න පුළුවන් හොඳයි. එතකොට ඒක යම්කිසි පැහැදිලි කිරීමක් අපේ තරුණ පරපුරට ලබා ගන්න පුළුවන්. කෙටි පැහැදිලි කිරීමක් විදිහට කිව්වොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාව අනුව අපිට ඉදිරියට ඇවිල්ලා ප්‍රශ්න කරන්න හෝ කතා කරන්න හෝ අයිතිවාසිකමක් තියෙනවා. ඒක කාටවත් පැහැර ගන්න බැරි අයිතිවාසිකමක් විදිහට තමයි මම දකින්නේ. හැබැයි නීතිය ගැන කතා කරන්න අපි මේ නීති ගැන යම්කිසි හෝ අවබෝධයක් තියෙන්න ඕන එක පැත්තකින්. අනිත් පැත්තෙන් තමන්ගේ ආරක්ෂාවට අදාළ නීති තියෙනවා. ඒව ගැනත් දැනගෙන ඉන්න ඕන. අපි හැමෝටම නීති ආරක්ෂාවේ අයිතියක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ව්‍යවස්ථාවේ විශේෂයෙන්ම 12 වෙනි ව්‍යවස්ථාවේ පළවෙනි අනු ව්‍යවස්ථාව අනුව ඒක නිසා යම් පුද්ගලයන්ට නීතිය පාවිච්චි කරලා හිරිහැර කරන අවස්ථාවලදී අපිට මූලික අයිතිවාසිකම් නඩුකරයක් හෝ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් හෝ එවැනි දෙයක් කරන්න පුළුවන්. අපෙන් ප්‍රකාශයක් අරගන්න අපරාධ වැරදක් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ අර්ථයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බලධාරීන්ට පුළුවන්. හැබැයි බලධාරීන්ට කිසිම කෙනෙකුට මිනිහෙකුට හිරිහැර කරන්න ඒ හරහා පුළුවන් කමක් නැහැ. හැබැයි අපි දන්නවා නීතිය හිරිහැර කරන්න සමහරලාට අවභාවිතා වෙනවා බලධාරීන් නැතිනම්. ඒක නිසා එවැනි අවස්ථාවකදී ජනතාවට පුළුවන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න. ඒකට වියදමක් යන්නෙම නැහැ. ඒට යහා ගිහින් අපිට පුළුවන් යම් නීතිමය පියවර ගන්න. දණ්ඩ නීති සංග්‍රහයේ සිට මූලික අයිතිවාසිකම් නඩුකරයක් දක්වා අකටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. මෙතෙන්දී නීතිය දන්න නීතිඥ ප්‍රජාව සහ නීති විෂය පිළිබඳව දැනුමක් තියන අයටත් ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ තමයි අපි එක පැත්තකින් සමාජය දැනුවත් කරලා සවිබල ගන්නන්න ඕන. අනිත් වෙලාවේ අපි අවශ්‍ය නම් ඒ අවශ්‍ය වෙලාවට ඒ අය වෙනුවෙන් පෙනී සිටින්න ඕන, මැදිහත් වෙන්න ඕන. ඕනම නීතිඥයෙකුට තමන්ගේ සේවාදායකයෙක් වෙනුවෙන් මැදිහත් වෙන්න අධිකරණ සංවිධාන පනතේ 41 වගන්තිය යටතේ අයිතියක් තියෙනවා. ඒ වගේම කාලයකට ඉස්සෙල්ලා පොලිස්පති චක්‍රලේඛනයක් තියෙනවා. නීතිඥ මහත්මයෙකුට පොලිසියට ඇවිල්ලා තමන් නියෝජනය කරන පාර්ශවය වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න ඉඩ දෙන්න ඕන කියලා පොලිසිය. ඒක නිසා පොලිසියකට උනත් නීතිඥයෙකුට දැන් යන එක කාටවත් බාධා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම නීතිඥයෙකුට පොලිසිය වුණත් වෙන ආයතනයකට උනත් තමන්ගේ සේවාදායකයා එක්ක යන්න, සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටින්න, සේවාදායකයන් කරුණු දක්වන්න අධිකරණ සංවිධාන පනතේ 41 වෙනි වගන්තියේ පළවෙනි උපවගන්තියෙන් ලබා දීලා තියෙනවා ශක්තිය. අපි ඒක උපරිමව පාවිච්චි කරනවා. මම හිතනවා අනික් අයත් ඒක පාවිච්චි කරයි කියලා. එතකොට ජනතාවගේ පැත්තෙන් තව දෙයක් තියෙනවා. යම්කිසි ක්‍රියාමාර්ගයකට යනවා නම් ඒක අවසානයේ දක්වා ගෙනියන්න නැත්නම් අපි මගදී හමාරුවේ වැටෙනවා. ඒක නිසා මේ පැත්තත් අපි නොකිය බෑ කියන්න ඕන. සමහරවිට අපේ තියෙන උනන්දු නැත්නම් අපේ තියෙන ශක්තිය අපි පාවිච්චි කරලා ඉදිරියට යනකොට කට්ටිය පස්ස ගැව්වහම නීතිඥයාට එතනින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. මොකද අපිට කතා කරන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන් සේවාදායකයා ඉල්ලා සිටින ප්‍රමාණයට සහ සේවාදායකයා වෙනුවෙන් විතරයි. ඒක නිසා එහාට ගිහින් අපිට යමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ කිව්වට එපා මෙතනින් එහාට යන්න කියලා අපිට යන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපිට අද යාන්ත්‍රණ ගණනාවක් ලැබිලා තියෙනවා තමන්ගේ බලය පාවිච්චි කරන්න. තව එකක් තමයි තොරතුරු ලබා ගැනීමේ පනත නැත්නම් right to information act එක. එතකොට ඒ පනතේ 3 වෙනි වගන්තිය යටතේ අපිට රජයේ ආයතනයක තියෙන ලිපි ලේඛන සාමාන්‍ය වශයෙන් ඉල්ලා සිටීමේ අයිතියක් තියෙනවා. එහෙම ඉල්ලුවාම ඒගොල්ලෝ දෙන්න බැඳිලා ඉන්නවා. දෙන්නේ නැත්නම් හේතු දක්වන්න ඕන. ඒ වගේම දෙන්නේ නැතුව හිටියොත් අපිට අභියාචන කරන්න පුළුවන් අභියාචන මණ්ඩලයක් පවා තියෙනවා. මේ අයිතියත් තාම අපි හරියට පාවිච්චි කළේ නැහැ. මේකත් පාවිච්චි කරන්න පුළුවන්. මම කෙටියෙන් කිව්වේ අපිට මැදිහත් වීලා අපේ ශක්තිය වැඩි කරගෙන කටයුතු කරන්න පුළුවන් කියලා අදහස් කීපයක්.
බොහොම ස්තුතියි ජගත් ගුණවර්ධන මහත්මයා. එතකොට මේ ජගත් ගුණවර්ධන මහත්මයාට යම් කිසි හදිසි රාජකාරියක් සම්බන්ධයෙන් මේ වෙලාවේ අපේ සාකච්ඡාවට සම්බන්ධ සිද්ධ වෙලා තියෙනවා. මම කැමැති අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිසකගේ ඔබලාට ජගත් ගුණවර්ධන මහත්මයාට යම් කිසි ප්‍රශ්නයක් යොමු කරන්න අවශ්‍යයි නම් ඔබට පුළුවන් එතුමාට ඒ ප්‍රශ්න යොමු කරන්න. ඉතා කෙටි ප්‍රශ්නයක්. ඔබලාට යම් කිසි ගැටලුවක් තියෙනවද ජගත් ගුණවර්ධන මහත්මයාට යොමු කරන්න? එහෙම නැත්නම් අපිට පුළුවන් ජගත් ගුණවර්ධන මහත්මයාට සමු දෙන්න. නමුත් සෙව්වන්දි ජයකොඩි මහත්මයාත් සුපුන් මහත්මයාත් අපිත් එක්ක දිගටම සාකච්ඡාවේ රැඳී ඉන්නවා. මම හිතන්නේ සාකච්ඡාවේ ජගත් ගුණවර්ධන මහත්මයාට මේ අවස්ථාවේදී ගැටලුවක් යොමු කරන්න නැහැ. නමුත් ඔබට පුළුවන් කමෙන්ට් තීරුවේ ඔබලාට තියෙන ප්‍රශ්නයක් අපට යොමු කරන්න. අපිට එතුමාගෙන් පසු කාලිනව හෝ නැත්නම් මෙතන සිටින ජගත් සුපුන් මහත්මයාගෙන් හෝ ආචාර්ය සෙව්වන්දි මහත්මයාගෙන් එම ගැටලුවට පිළිතුරක් ලබා දෙන්න. එහෙනම් අපි ජගත් ගුණවර්ධන මහත්මයාට මේ අවස්ථාවේ සමු දෙනවා අපේ සාකච්ඡාවෙන්. අපි ඔබතුමාට ස්තුති වෙනවා ඔබතුමාගේ වටිනා කාලය අපි වෙන් කරාට. ඒ වගේම දැන් දශක ගණනාවක් තිස්සේ ඔබතුමා අපි දන්නවා අනන්ත ආශා කරන සබා සම්පත රැක ගන්න. ඔබතුමාගේ වටිනා කාලය කැප කරනවා. ඊටාම වෙහෙස මහන්සියක් වෙනවා. අපි මේ සියලුම දේ වෙනුවෙන් ඔබතුමාට ස්තුති වෙනවා. අපි ඔබතුමාට එහෙනම් සුබ දවසක් කියලා සමු දෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි ඔබතුමාගේ වටිනා කාලය මේ ජාත්‍යන්තර වනාන්තර දිනේදී අපිත් එක්ක බෙදා හදාගත්තාට. එහෙනම් ඔබතුමාට සුබ දවසක්. අපි දිගටම සුපුන් මහත්මයා ඔබ සියලු දෙනාගේ කටයුතුත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට තවත් කාරණාවක් සදා සමු දෙන්න වීම ගැන කනගාටු වෙනවා. ස්තුතියි. බොහොම ස්තුතියි ජගත් ගුණවර්ධන මහත්මයා. අපි ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ආචාර්ය සෙව්වන්දි මහත්මියට. සෙව්වන්දි මහත්මිය, දැන් මේ ඔබතුමීගේ කලින් කතාවෙත් අපි අහුවා මේ වනාන්තර සහ පරිසර පද්ධති යම් කිසි ගැටලුකාරී තත්වයකට මේ වෙලාවේ මුහුණ දීලා තියෙනවා. එතකොට සුබුන් මහත්මයාගේ කතාවෙත් අපි ඒ දේම ඇහුවා. එතකොට මේ ජගත් ගුණවර්ධන මහත්මයා පැහැදිලි කරා මේ නීතිමය පසුබිම් සහ නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන්. එතකොට මේ මෑත කාලේ මේ සියලු දේ සම්බන්ධයෙන් අපිට මතුවලා තියෙන ප්‍රශ්නයක්. මේ සංවර්ධන ව්‍යාපෘති, මේ වනාන්තර එලිකිරීම සහ වනාන්තර විනාශයන් සම්බන්ධයෙන් මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන යද්දී අපිට මේ වන සංරක්ෂණය, වනාන්තර සම්බන්ධයෙන් අපිට මේ යම් මගහැරීමක් සිද්ධ වෙලා තියෙනවද? නැත්නම් මේ වනාන්තර මේ වනාන්තර සංරක්ෂණය, මේ සංවර්ධනය අපි නොසලකා හැරියද? ඊට පස්සේ අපිට ඒ වගේම තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපිට මේ පරිසරය සහ වනාන්තර මේ සංවර්ධන ක්‍රියාදාමයත් එක්ක ආරක්ෂා කරගෙන මේ තිරසාර ගමනක් යන්න පුළුවන්ද? නැත්නම් අර වනාන්තර කන්නද කියලා අපි කලින් මාතෘකාවට අපි යොදාගත්තා වගේ මේ වනාන්තර අපිට සම්පූර්ණයෙන් අයින් කරලා දාලා යනවට වඩා අපිට යම්කිසි තිරසාර විසඳුමකට අපිට යන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඔබතුමී මම දන්නවා දිගු කාලයක් තිස්සේ මේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ඔබතුමියගේ අදහස කුමක්ද මේක සම්බන්ධයෙන්? අපිට මේ සංවර්ධන ව්‍යාපෘති වලදී වනාන්තර සංරක්ෂණය මග ඇරුණාද? අපිට මේක කළමනා කරගන්න පුළුවන් විදිහක් තියෙනවද මේ සංවර්ධන ව්‍යාපෘති වන සංරක්ෂණය සහ යන ක්‍රියාවලින් දෙක? දුලංජය දැන් ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා නැවතත්. මම ඒක පළවෙනි කොටස මෙතනින් ගන්නම්. දුලංජය මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය තමයි සංවර්ධන ව්‍යාපෘති සමග අපිට ඇත්තටම වන සංරක්ෂණය මග ඇරුණාද කියන එක. මේ ප්‍රශ්නය මගෙන් ඇහුවා නම් එහෙම 1980 ජාතික පාරිසරික පනත එන්න ඉස්සෙල්ලා මට යම් ආකාරයකට කියන්න පුළුවන් ඕ කියලා. මොකද ඒ මොහොත වෙද්දී අපි සංවර්ධනයක් සමග වන සංරක්ෂණයට වන ලංකාවේ තියෙන වන ප්‍රදේශවලට වෙන හානිය සහය කල්පනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන ලොකු කතාවක් තිබෙන්නේ. නමුත් අපි 1980 දී ජාතික පාරිසරික පනත මුලින්ම ගෙනල්ලා ඊට පස්සේ එතනින් පස්සේ මධ්‍යම පරිසර අධිකාරිය ඇති කිරීම එක්ක අපි ඒකම ගෙනාවා ඉතාමත්ම වැදගත් ගැසට් නිවේදන කිහිපයක්. විශේෂයෙන්ම 1993 සහ 1995 දී අපි ගෙනාව ලංකාවේ වැදගත් ගැසට් නිවේදන දෙකක්. ඒ තමයි ලංකාවේ සංවර්ධනයක් කිරීමේදී පාරිසරික ගැටලු කොහොමද තක්සේරුකරණය කරන්නේ. ඒ වගේම ව්‍යාපෘති යෝජනාවක්
ඉදිරියට ගෙන යාම සඳහා සංවර්ධනයට පාරිසරික බලපෑමක් කරන්නේ කොහොමද කියන එකට අවශ්‍ය කරන අනපනත් ගෙනාවා. එතකොට මට කියන්න පුළුවන් අපිට වන සංරක්ෂණය මගහැරුනේ නැහැ. නයිතිමය පැත්තෙන් ගත්තොත්. දැන් ඊට අමතරව ගත්තොත් එහෙම ඒ මම කතා කරේ ජාතික පාරිසරික පනතත් එක්ක අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් ලංකාවේ විශේෂයෙන්ම ඉහළ මාධ්‍ය ජල රේඛාවේ මීටර 300න් ගොඩබිම දෙසටත් පහළ මාධ්‍ය ජල රේඛාවෙන් කිලෝමීටර් 2ක් සමුද්‍රය දෙසට වෙන සංවර්ධනයේදී කොයි ආකාරයකද සංවර්ධනය කරන්න කියන එකට අදාළ කරන නීති අනපනක් ගෙනල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන ලංකාවේ වන ප්‍රදේශ ගත්තොත් එහෙම එවැනි ප්‍රදේශයක විශේෂයෙන්ම ජාතික වන රක්ෂිතයක මායිමකට සැතුම්බක් දුරින් පිටලා තියෙන ප්‍රදේශවල යම්කිසි ව්‍යාපෘතියක් වෙද්දී ඒකට අදාළ සංවර්ධනය වීමේදී ඒ ප්‍රදේශයට අදාළ ව්‍යාපෘතියකට අනුමැතිය විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙන් ගන්න ඕන කියන නෛතිකමය අනපනක් ගෙනත් තියෙනවා. එහෙම බැලුවොත් ඇත්තටම සංවර්ධන ව්‍යාපෘතිත් සමග අපිට වන සංරක්ෂණය මගහැරිලා නැහැ. මොකද ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දී අපේ ලංකාවේ පාරිසරික ගැටලු අඳුනා ගැනීමට තක්සේරු කර ගැනීමට යම්කිසි ව්‍යාපෘතියකින් සිදුවිය හැකි පාරිසරික ගැටලු හඳුනා ගැනීමට අවශ්‍ය කරන ව්‍යුහය තියෙනවා. ආයතන පදනම තියෙනවා. එහෙනම් අපිට මොකද්ද වෙලා තියෙන්නේ? අපිට වෙලා තියෙන්නේ මේ එකකවත් අඩුවක් නෙමෙයි නීතිය කැඩීම කියන එකයි. මේ මොනතරම් නීති තිබ්බත් මේ මොනතරම් ආයතනික තත්වයන් තිබ්බත් ඒ ආයතනවල නිලධාරීන් සිටියත් අපි පසුගිය අවුරුදු කාලය පුරාම දැක්කේ නීතිය කැඩීමක්. ඒ වගේම මට කියන්න ඕනේ නීතිය කැඩීමට එක්කම එන දෙයක් තමයි මේ ආයතනවල තියෙන ආයතනික ශක්තිය. ජගත් ගුණවර්ධන මහත්මයා කතා කරා ආචාර්ය ජගත් ගුණවර්ධන මහත්මයා කියපු කාරණාත් එක්ක මම එකඟ වෙනවා. ආයතන තිබීම ඒ ආයතන වලට යම් ආකාරයක නෛතික හැකියාවක් ලබා දීම පමණක් මදි. ඒ ආයතන අපි ඒ වගේම ශක්තිමත් කරන්න ඕනේ. ඒතර ඒ ආයතනවල ශක්තිය අඩුවීමත් අපිට සංවර්ධන ව්‍යාපෘති සමග වන සංරක්ෂණය මගහැරීමට තව හේතු වෙලා තියෙන එක. ඒ වගේම මම අවසානයේ කියන්න තියෙන තව වැදගත්ම දෙයක් තමයි අපිට වෙලා තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි සංවර්ධනයේ නියම ආකාරයට තිරසර ආකාරයට සංවර්ධනය සිදු කිරීමට මේ අනපනත් ගෙනල්ලා අපි ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම තක්සේරු කරත් අපිට තියෙන අවාසනාවන්තම තත්ත්වය තමයි මෙම තක්සේරු වාර්තා පොතකට සීමා වීම. මේ පොත්වල ඉතාමත්ම ලස්සන දේවල් ලියලා තියෙනවා. කල යුතු දේවල් ලියලා තියෙනවා. නමුත් කවුද කරන්නේ? කවුද ඒවා කරනවා කියලා බලන්නේ? අවුරුද්දෙන් අවුරුද්දට යම්කිසි ව්‍යාපෘතියක කල යුතු දේ සිදු වෙනවාද කියන එක බැලීමට අපිට ශක්තියක් නැහැ. ඒ නිසා තමයි අපිට සංවර්ධන ව්‍යාපෘති සමග වන සංරක්ෂණය මගහැරිලා තියෙන්නේ. ඒ වගේම තව පැත්තක් තියෙනවා මේකේ. ඒ අනිත් පැත්ත තමයි සංවර්ධනයට යද්දී අපි මීට දශක කීපයකට ඔබට ගිහිලා 1950 ඒ වගේ කාලයේදී අපි සංවර්ධනය ගැන කතා කරද්දී අපිට හැකියාව තිබ්බ සංවර්ධනය කිරීමත් එක්කම වන සංරක්ෂණයට යම්කිසි ආකාරයකට දායකත්වයක් ලබා දෙන්න. උදාහරණයක් එහෙම ගත්තොත් අපි ගල් ව්‍යාපෘති වගේ ව්‍යාපෘති ලංකාවේ ඇවිල්ලා වියලි කලාපයේ නැවත අස්වද්දන්න ගද්දී අපි ඒහා සමගම ගල්ඔය ජලාශය හදද්දී ගල්ඔය ජලාශයත් එක්ක ඒ ආවට ප්‍රදේශයේ තියෙන වනය සංරක්ෂණය කරා. ජල පෝෂකයක් හැටියට. ඊගාවට අපි මහවැලි ව්‍යාපෘතිය ගත්තොත් එම මහවැලි ව්‍යාපෘතියේ මුල් කාලයේදී අපි මහවැලි ව්‍යාපෘතියත් එක්ක ලංකාවේ තියෙන ප්‍රධානතම සංරක්ෂණ භූමිභාග ටික හැදුවා. අපි ගත්තොත් එහෙම වික්ටෝරියා රන්දනිකල තැඹේ ප්‍රදේශය ගත්තොත් මාදුරය ගත්තත් මේ හැමතැන වස්ගමෝ ගත්තත් මේ සංවර්ධනයත් එක්ක සංරක්ෂණයට ගිය වන කලාප. නමුත් අපි මෑත භාගයේ ගත්තොත් එහෙම අපිට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. උදාහරණයක් එහෙම ගත්තොත් අපි මොරගල්ල ව්‍යාපෘතියත් එක්ක අපි කතා කරන්නේ සංරක්ෂණයට
වෙන් කරපු වන ප්‍රදේශයක්. අපි ඇත්තටම කරලා තියෙන්නේ මොරගොල්ල ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති හරහා අපි යද්දි දැන් කරන්නේ අර මුලින් සංවර්ධනය කිරීමේදී සංරක්ෂණය කරලා තිබ වන බිම් අපි දැන් සංවර්ධනයට ගන්නවා. මොරගොල්ල ව්‍යාපෘතියත් එක්ක ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම වස්ගමුව වෙන්න පුළුවන්, කහලපැල්ල කැලේ අබේ භූමිය වෙන්න පුළුවන්. මේ වෙන ඉතාමත් වැඩි කොටසක් මේ ව්‍යාපෘති නිසා දැන් අපි ගිලී යනවා. මෙතනදී දැන් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ සංවර්ධන ව්‍යාපෘති පැමිණීමත් එක්ක මෑත භාගයේදී අපිට ඒ සඳහා කැප කරන්න වෙලා තියෙන්නේ මීට ඉදිරියේදී සංවර්ධනයේදී සංරක්ෂණය කළ යුතුයි කියා හඳුනාගත් වන ප්‍රදේශ වීමයි. මෙන්න මේ නිසා මම හිතනවා ඒ අපි සංවර්ධනයත් එක්ක වන සංරක්ෂණය ක්‍රමක්‍රමයෙන් මගහරිමින් සිටිනවා. මේක මේ ආකාරයට යන්න හරි අමාරුයි. ඒ විදිහට අපි ඉදිරියට ගියොත් මම හිතනවා අපි සංවර්ධනයක් කියන එකක් වෙන්නේ. මොකද ලංකාවේ අර මම හැමතිස්සෙම කියන දෙයක් තමයි සංරක්ෂණය සහ සංවර්ධනය කියන දෙකක් නෙමෙයි කියන එක. විශේෂයෙන්ම ලංකාවේදී ඒක වැදගත්. ඒකට හේතුව ලංකාවේ සංවර්ධනය කියන්නේ සංරක්ෂණය හරහාමයි. මොකද මම ඉස්සෙල්ලා කිව්වා පාරිසරික සේවාවන් තමයි අපි සංවර්ධනයට ගන්නේ. ලංකාවේ ගංගා වලින් එන ජලය තමයි අපි ජල විදුලිය හදන්න ගන්නේ. ඊගාවට ලංකාවේ තියෙන කැලෑ වලින් වනාන්තරවල තියෙන සේවාවන්ම තමයි අපි සංවර්ධනයේදී ලබා ගන්න. ඒ නිසා අපිට ඒ ආකාරයට වැඩි දුර ගමනක් යන්න හරි අමාරුයි. ඒ නිසා වන සංරක්ෂණය මගහැරගෙන සංවර්ධන ව්‍යාපෘති වලට යන්න අපිට හරි අමාරුයි. ඊගාවට දුලාංජයගේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස උනේ වනාන්තර සංරක්ෂණය සහ සංවර්ධනය තිරසාල ලෙස කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් දුලාංජය. මොකද ඒකට හේතුව දැන් අපි සංරක්ෂණය කියන දේ විතරක් බලන් අපිට කතා කරන්න බෑ. මොකද ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්. එතකොට මානවයාගේ පැවැත්ම වැදගත්. අපේ ශ්‍රී ලංකාවේ ජනතාව යම් ආකාරයක නිරවුල් ජීවිතයක් ගත කරන එක, යම් සේවාවන් ප්‍රශස්ත ලෙස වින්දනය කරන ජනතාවක් අපේ රටේ ඉන්න ඕනේ. අපිට දරිද්‍රතාවයත් එක්ක ජීවත් වෙන්න බෑ. සියලුම දෙනා සතුටින් ඉන්න පරිසර පද්ධතියක්, සමාජයක්, වටපිටාවක් අපිට අවශ්‍යයි. එහෙමනම් සංවර්ධනය සිදු වේ යුතුයි, සංරක්ෂණයක් සිදු වේ යුතුයි. එහෙමනම් මේක තිරසර ලෙස කරන්නේ කොහොමද කියන එකනේ අපිට දැන් එන ප්‍රශ්නේ. අන්න එතනදී මම හිතනවා අපි අතින් මග හැරුණු දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමතිස්සෙම කතා කරද්දී යන්නේ වනාන්තර සංරක්ෂණය ගැන. නමුත් මම හිතනවා අපිට තිරසර ලෙස කළමනාකරණය කියන එක ගැන කතා කරන්න නම් වනාන්තර සංරක්ෂණය කියන වචනයෙන් එළියට ගිහිල්ලා අපි අලුත් කතිකාවතක් ඇති කරන්න ඕනේ පරිසර පද්ධති සංරක්ෂණය ගැන. මොකද අපේ ලංකාවේ තියෙන වැදගත්ම සේවාවන් සපයන්නේ ලංකාවේ වනාන්තර කියන එකට නිර්වචනයට යන කොටස් විතරක් නෙමෙයි. අපි ලවණ හැල් ගත්තොත් සෝල්ට් මාර්ෂ් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම නැත්නම් ගල් තලාවක් ගත්තොත්, එහෙම නැත්නම් වැලි කඳු පරිසර පද්ධති ගත්තොත් මේවා වනාන්තර කියන නිර්වචනයට එන්නේ. නමුත් ඊටාත්ම වැදගත් පරිසර පද්ධති. එතකොට එහෙමනම් අපිට තිරසර සංවර්ධනයකට යද්දි සහ තිරසර පරිසර කළමනාකරණයකට යද්දී අපිට වැදගත් වෙන්නේ පළවෙනියටම ලංකාවේ ඇති කළ යුතු සාකච්ඡාව වන පරිසර පද්ධති සංරක්ෂණය කිරීම හරහා සංවර්ධනයට යම් කියන එක. මේ පරිසර පද්ධති කියන තැනට ගිහිල්ලා අපි මේක ගැන කතා කරද්දී මේක කරන්න පුළුවන් එක ක්‍රමවේදයක් ගැන මම කතා කරන්න කැමතියි. ඒ තමයි අපි පරිසර පද්ධතීන් වල සංවේදීතාව කියන එක දැනගන්න. පරිසර පද්ධති වල සංවේදීතාව කියන එක බලද්දී මම හිතනවා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොකද මේ කොටස් තුන? පරිසරයක් සංවේදී වෙන්න පුළුවන් ජෛව විවිධත්වය යනවා. මුලින් අපි මම කතා කරා ජෛව විවිධත්වය ගැන. එතකොට සංවර්ධනයේදී ජෛව විවිධත්වය කියන සංවේදීතාව ගැන බැලුවා. ඊගාවට පාරිසරික සේවාවන් කියන එක තමයි දෙවෙනි කොටස. පාරිසරික සේවාවන් අනුව ලංකාවේ පරිසර පද්ධතීන් වල සංවේදීතාව බලන්න පුළුවන්. මේක ලංකාවේ ජලය වෙනුවෙන් වෙන්න පුළුවන්, ගංගා වෙනුවෙන් වෙන්න පුළුවන්,
බොහෝ සේවාවන් වෙන්න පුළුවන්. ඊගොල්ලෝ තුන්වෙනි කාණ්ඩයක් තියෙනවා. ඒ තමයි දේශගුණික විපර්යාස සහ ආපදා කළමනාකරණයට මුහුණ දීමට වෙන අත්‍යවශ්‍ය පරිසර සංවේදී පරිසර පද්ධති මොනවද කියන එක හඳුනා ගැනීම. අපි මෙතෙක් කල් කරපු නැති දෙයක් තමයි මම මේ කතා කරපු කාණ්ඩ තුන පාවිච්චි කරලා ලංකාවේ තියෙන භූමි ප්‍රදේශය කොයි ආකාරයටද අපි පාරිසරික සංවේදීතාවය අනුව හඳුනාගන්නේ කියන එක බලපු එක. නමුත් මම හිතනවා දැන් කාලය ඇවිල්ලා තියෙනවා කියලා එන්නේ දේ කරන්න. අපි යම් ආකාරයකින් එවැනි ඒ ආකාරයට භූමි භාග අඳුනාගත්තොත් අපිට කළ හැකි දේවල් කීපයක් තියෙනවා. මොකද්ද පළවෙනියටම කරන්න පුළුවන්? වැදගත්ම පාරිසරික සංවේදීතාවයක් තියෙන භූමි භාග අපිට සංරක්ෂණයට යන්න පුළුවන්. දැනට අපි සංරක්ෂණයට යෑමේදී අපිට එවැනි මින්මක් නැහැ. අපි ලංකාවේ එක එක තැන් බලලා සංරක්ෂණය කරනවා. නමුත් අපිට පුළුවන්කමක් තියෙනවා නම් ලංකාවේ තියෙන සෑම භූමි භාගයකටම ජෛව විවිධත්වයේ පාරිසරික සේවාවන් සහ දේශගුණික විපර්යාස සහ ආපදා කළමනාකරණයට තියෙන වැදගත්කම අනුව හැම පරිසර ලංකාවේ තියෙන සියලුම භූමි භාගයකට යම් කිසි ආකාරයක අගයක් දෙන්න පුළුවන් නම් ඔන්න අපිට මුලින්ම පුළුවන් වෙනවා මෙන්න කෙලෙස හෝ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සංරක්ෂණය කළ යුතු භූමි භාග මොනවද කියලා අඳුරගන්න. ඒ වගේම අපිට පුළුවන් වෙනවා අවම පරිසර හානියක් එක්ක සංවර්ධනය කළ හැකි භූමි භාග මොනවද කියලා අඳුරගන්න. තුන්වෙනියට අපිට හැකියාවක් ලැබෙනවා සංවර්ධන අවස්ථාවන් අඳුරගන්න. මම හිතනවා ලංකාවේ නියම සංවර්ධනයට යා හැකි සංවර්ධන අවස්ථාවන් අපි අඳුරගෙන නැහැ. අපිට අවශ්‍යතාවයක් නැහැ ලෝකයේ අනිත් තියෙන සංවර්ධන ක්‍රමවේදවලට යන්න. ලංකාවේ තියෙන පාරිසරික සේවාවන් සහ ජෛව විවිධත්වය පාවිච්චි කරොත් ලංකාවටම ආවේනික සංවර්ධන අවස්ථාවන් වලට යන්න පුළුවන්. ලංකාවට පුළුවන් ලෝකයේ අනිකුත් රටවල් වලට ලබා දිය නොහැකි සේවාවන් ලබා දෙන්න. දැනටමත් කුඩා දූපතක් හැටියට අපි ටුවරිසම් එහෙම නැත්නම් ටුවරිසම් හරහා ලෝකයේ අනිත් රටවල් වලට ලබා දිය නොහැකි සේවාවන් ලබා දෙන්න තියෙනවා. අපේ වනයත් එක්ක තියෙන සමහර සේවාවන් සමහර වනජ භෝග අපිට පාවිච්චි කරන්න පුළුවන් ලෝකයේ අනිකුත් රටවල් වලට කළ නොහැකි දේවල් කරන්න. මම හිතනවා අන්න ඒ තැනට ගිහිල්ලා අපි කතා කරොත් එහෙම සංවර්ධනය කරන අතර නව සංවර්ධන අවස්ථාවන් සොයා ගැනීම හරහා අපිට පුළුවන්කම ලැබේ සංවර්ධනයත් සංරක්ෂණයත් කියන දෙකම කරන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි වන්දි මහත්මිය. එතකොට අපි සාකච්ඡාවේ අවසාන භාගයට දැන් ළඟා වෙලා තියෙනවා. මම මේකට සම්බන්ධ වෙලා ඉන්න පිරිසට ආරාධනා කරනවා ඔබලාට යම් කිසි ප්‍රශ්න තියෙනවා අපගේ කමෙන්ට් තීරුව ඔබ වෙනුවෙන් විවෘතයි. ඒකට ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා යොමු කරන්න පුළුවන් අප වෙත කමෙන්ට් තීරුව හරහා. ඒකට අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අපගේ ආචාර්ය සෙව්වන්දි මහත්මියත් සුකුන් මහත්මයාත් රැඳී ඉන්නවා. එතකොට අපි සුකුන් මහත්මයාට තමයි ඊළඟ ප්‍රශ්න යොමු කරන්නේ. මම මේ විදිහට සුකුන් මහත්මයාට මේ ගැටළු යොමු කරා. අපි දැන් පහුගිය කතා කරා පරිසරය සහ වනාන්තරයට අත්දලා තියෙන ඉරණම. ඊට මේ සංවර්ධන ව්‍යාපෘතීන් සමග මේ වනාන්තර ඉදිරියට යන ආකාරයක කල්පනා කරගන්නේ කොහොමද? සහ නීතිමය පසුබිම. එතකොට මට පෙනෙන එක ගැටලුව තමයි මේ වෙනකොට ගෝලීය මතවාදයක් සහ ගෝලීය සමාජ ව්‍යාපාරයක් වර්ධනය වෙලා තියෙනවා දේශගුණික විපර්යාස. අපි මේක ලංකාවෙත් මේ වෙනකොට දෙල්ලෙස කතා බහට ලක් වෙන මාතෘකාවක්. එතකොට මේ ගෝලීයව පැන නගින දේශගුණික විපර්යාස එතකොට දේශගුණික විපර්යාස කියන එකෙන් අපිට අපේ මුහුදු ජල මට්ටම ඉහළ යනවා. එතකොට වාතයේ ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන්, ඒ කියන්නේ ගෝලීය උණුසුම, මේ වගේ දේවල් එක්ක මේ අපේ වනාන්තර වලට අත් වෙන මේ ගැටලුකාරී තත්ත්වයක් එක්ක කොහොමද මේ අපේ වනාන්තර මේ ගහණයත් අඩුවීමගෙන යනවා. එතකොට මේ ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් සේරමත් එක්ක කොහොමද මේ අනාගතයේ අපගේ වනාන්තර වලට මේ අත් වෙන්න පුළුවන් තත්ත්වය. එතකොට අපිට මොකද්ද මේ කොයි වගේ තත්ත්වයක් අත් වෙයිද අනාගතයේ. එතකොට ඒක කල්පනා කරගන්න හරි මොකද්ද අපිට කරන්න පුළුවන්
මේ සමාජයේ තරුණ පරම්පරාවට මේ අවස්ථාවේ මම හිතන්නේ මේ ඇති වෙන ප්‍රශ්නයක් මේක. මොකද්ද මේ අපිට කරන්න පුළුවන්? මොකද්ද අපිට කරන්න හැකියාවක් තියෙන්නේ? එතකොට මේ ගෝලීය තත්ත්වයක් එක්ක සහ ලංකාවේ ඇති වෙන දේශීය තත්ත්වයක් එක්ක කොහොමද අපිට මේ වනාන්තර වල ඉරණ මනාගත තීරණ වෙනවා ඇත්තේ? සහ ඒක සම්බන්ධයෙන් අපිට මොනවද කරන්න පුළුවන්? මම මේ ප්‍රශ්නේ සුගුණ මහත්මයාට යොමු කරනවා. පිළිතුරක් බලාපොරොත්තු මම හිතන්නේ මේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම සහ වනාන්තර විනාශය අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. මොකද වනාන්තර තමයි ශාක තමයි කාබන් ප්‍රතිශතය අපි විමෝචනය කරන කාබන් ප්‍රතිශතය අවම මට්ටමකට ගෙන යාම සඳහා ඍජු දායකත්වයක් සපයන ස්වභාවික සංඝටකය වෙන්නේ. එතකොට දැන් අපි මේ වනාන්තර අඩු කරන්න අපි කාබන් විමෝචනය කිරීම වැඩි කරන්න ඒවා ශීඝ්‍රයෙන් වැඩි කරන්න සිදුවෙන දේ තමයි ගෝලීය උෂ්ණත්වය ඉතාමත් ශීඝ්‍ර ලෙස ඉහළ යාම. එතකොට මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක අපිට විඳින්න වෙන ප්‍රතිවිපාක විශාල සංඛ්‍යාවක් තියෙනවා. එකක් තමයි දවසන්න හිම දිය වෙලා ගෝලීය සාගර මට්ටම් ඉහළ යාම. එතකොට අපි වගේ දූපත් රාජ්‍යයන් ඒවායේ ඍජු බලපෑමකට ලක් වෙනවා. ඉතින් ඊළඟට දේශගුණික විපර්යාසත් එක්ක ඉතාමත් ව්‍යසනකාරී දේශගුණික තත්ත්වයන් උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ ඇති වෙන්න පුළුවන්. ඒවට විශේෂයෙන්ම ඔය සුලිසුලං වගේ තත්ත්වයන් ලෝකේ පුරාම වාර්තා වෙන්නේ වැඩි වශයෙන් වාර්තා වෙන්නේ මේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමේ ප්‍රතිවිපාක මත. ඉතින් අපි හොඳාකාරවම දන්නවා අපි මේ ගැටලුවට දායක වෙන බව මේ වනාන්තර හායනය තුලින්. එතකොට ලංකාව ගත්තොත් අපි මේ කාරණේදී හුදකලා කරලා ගත්තොත් එහෙම මම හිතන්නේ ගැටලුවකට විසඳුම් සෙවීමේ පළවෙනි පියවර වෙන්න ඕනේ ගැටලුවක් තියෙනවා කියලා තේරුම් ගන්න එක. අපි තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාවේදී විතරක් නෙවෙයි කාලාන්තරයක් තිස්සේ වගේම මේ අවස්ථාවේ වෙනකම්ම ලංකාවේ වනහායනය ඉතාමත් ශීඝ්‍රයෙන් සිදුවෙන බව. ඒක වාර්ෂයකට 1.5කට ආසන්න වේගයකින් වනහායනය ලංකාවේ සිදුවෙනවා 2000 වර්ෂයෙන් මෑත යුගයේදී. එතකොට මේ විනාශ වෙන වනාන්තර ප්‍රතිශතය අපි කිසිම විටක නැවත ප්‍රතිස්ථාපනය කරන්න පියවර අරන් නැහැ. දැන් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම වගේ කාරණාවලදී ඒ ගැටලු වලට මුහුණ දෙන්න විවිධ රාජ්‍යයන් එකතු වෙලා ලෝකේ පවතින රාජ්‍යයන් එකතු වෙලා එකඟතාවන් වලට ඇවිල්ලා තියෙනවා. දැන් විශේෂයෙන්ම 2015 පැරිස් සම්මුතිය වගේ උදාහරණයකට ගත්තොත් ඒකෙදී එකඟ වෙනවා 2030 වර්ෂයේ යම් කිසි ඉලක්කගත සීමාවකට ලෝකයේ තියෙන වනාන්තර ප්‍රමාණය ඉහළ දැමීම සඳහා. එතකොට අපේ රටේ පාලකයන් මේ ගෝලීය ප්‍රජාවට එකඟතාවය පොරොන්දු වෙලා තියෙනවා 2030 වෙද්දී ලංකාවේ වනවැස්ම 32% දක්වා ඉහළ දමන්න පොරොන්දු වෙලා තියෙනවා. දැන් මේක කරලා තියෙන පරිසර වේදීන්ව සාමාන්‍ය ජනතාවට මේ රටේ පාලකයන්. ඊළඟට වනාන්තර ප්‍රතිස්ථාපනය සඳහා බෝන් සම්මුතිය තුලින් අපි හෙක්ටයාර 2,00,000ක් 2030 වර්ෂ වෙද්දී හෙක්ටයාර 2,00,000ක් ප්‍රතිස්ථාපනය කරන්න එකඟ වෙලා තියෙනවා. දැන් මේ පොරොන්දු සියල්ලම වෙලා තියෙන මේ රටේ පාලකයන් ඔවුන් ජාත්‍යන්තර අභිමුවට ගිහිල්ලා ඉවර වෙලා මේ විවිධාකාර පොරොන්දු දීලා තියෙනවා. නමුත් අපිට දැන් පේනවා මේ එකක්වත් මේ කිසිම කෙනෙක්ට කරන්න උවමනාවක් නැහැ. ඒක ගැන හැඟීමක් නැහැ. වනාන්තර විනාශ වෙනවා දිනෙන් දින පවතින 30%ක් නෙමෙයි ලංකාවේ පවතින ප්‍රතිශතයවත් පවත්වා ගැනීමට මොවුන්ට මේ උනන්දුවක් උත්සාහයක් දරන්නේ නැති බව තමයි අපිට පේන්න තියෙන බොහොම පැහැදිලි කාරණය. ඉතින් දැන් මේ වලට විසඳුම් සෙවීමේදී අලුතෙන් වනාන්තර වපසරි ඇති කරනවට වඩා අවම වශයෙන් ප්‍රධාන පළවෙනි පියවර වශයෙන් මේ තියෙන රක්ෂිත වනාන්තර තියෙන අභය භූමි වන රක්ෂිත මේවා සියල්ල තියෙන ටිකවත් රැක ගන්න අපි ඉදිරිපත් කටයුතු කළ යුතුයි. දැන් මේ ගැන කතා කරද්දී දැන් අපි කලින් කතා කරපු ජගත් ගුණවර්ධන මහත්මයාත් ආචාර්ය සෙව්වන්දි මහත්මයාත් පෙන්නලා දුන්න කාරණයක් තමයි තිරසර සංවර්ධනයත් එක්ක සංවර්ධන කටයුතු ඉස්සරහට යද්දී ඒවත් එක්ක සමතුලිතතාවයක් ඇතුව සංරක්ෂණය කිරීමේ කාර්යයන් සිදු කරන්න ඕන කියන එක. එතකොට දැන්
එක උදාහරණයක් මම පෙන්නන්නම් 2009 වර්ෂයේ ඉඳන් ක්‍රියාත්මක වුණ දක්ෂිණ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණ සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘති හින්දා ඒ ප්‍රදේශයේ සිටින අලියතුන් 10කට ආසන්න සංඛ්‍යාවක් විස්ථාපනය වෙන හින්දා පාරිසරික තක්සේරු බලපෑම් වාර්තා වලින් රෙකමදාඩු කරලා තිබ්බ යෝජනා තමයි අලි කළමනාකරණ රක්ෂිතයක් මේ ප්‍රදේශවල පිහිටවීම. දැන් අවුරුදු 10කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. තාමත් මේ අලි කළමනාකරණ රක්ෂිතයක් දක්ෂිණ පළාතේ ගැසට් කරන්න අපි පියවරන් මේ රටේ පාලකයෝ පියවර අරන් නැහැ. එතකොට දැන් අර වනාන්තර පැතිරලා තිබ්බ ප්‍රදේශ, එතකොට අලින්ගේ නිජ භූමි වගේ දේවල් සංවර්ධන ව්‍යාපෘති වලට යොදා ගනිද්දී මේ සතුන් යන්නේ කොහෙටද? ඔවුන්ට තියෙන ප්‍රමාණයක් නැහැ, ඔවුන්ට නිර්දේශ කරලා තියෙන ප්‍රමාණයක් නැහැ. ඒ නිර්දේශ කරලා තිබ්බ ඉඩම් වපසරි වලිනුත් කොටස් විවිධ සංවර්ධන කටයුතු සඳහා සංවර්ධන කටයුතු සහ විවිධ ක්‍රියාවලට යොදා ගැනීම සිදු වෙමින් පවතිනවා. ඉතින් මේ සතුන්ට යන්න මං නැති වෙලා තියෙනවා. ඉතින් වනාන්තර විනාශයන් හින්දා මේවා තමයි අපි අත්දකින ඍජු ප්‍රතිඵල. දැන් මේ සතුන් ගම් වදිද්දී අපිට අලි මිනිස් ගැටුම් ඇති වෙනවා. ඉතින් මේ වනාන්තර විනාශය හින්දා අපි ගෝලීය වශයෙන් අපි දායකත්වය සපයන ප්‍රධාන ගැටලු වලට අමතරව අපිටම කරගන්න හානි තමයි මේ. ඉතින් මේවා අපිට පේන්න තියෙන හානි. මේවට ක්‍රියාමාර්ග ගැනීමට මම හිතන්නේ මූලිකවම ජනතාවගේ උනන්දුවක් තියෙන්න ඕනේ. ඒ උනන්දුව නැතුව මම හිතන්නේ මේ රටේ පාලකයන්ට එහෙම උනන්දුවක් නැහැ. ඔවුන්ව ඒ මගට ගැනීම සඳහා ජනතාව උත්සුක වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ප්‍රධානම කාරණය තමයි මේ පවතින අලුතෙන් ඒවා නම් කරනවත් අලුතෙන් රක්ෂිත ඇති කරනවත් නෙමෙයි. අද දවසේ පවතින වනාන්තර ටික බේර ගන්න. ඒවට අත නොතිය තියන්න පියවර ගැනීම තමයි කරන්න ඕනේ. එහෙම නොකරොත් එහෙම දිනෙන් දින පහළ යන වනාන්තර ප්‍රමාණය හින්දා අපිට ඇති වෙන ගැටලු ප්‍රමාණය මම හිතන්නේ කිව නොහැකි තරම් ගැටලු ප්‍රමාණයක් ඉතාමත් නුදුරු අනාගතයේදී අපි අත්විඳින්න නියමිතයි. හොඳයි. ස්තුතියි සුගුණ මහත්මයා. එහෙනම් දැන් අපේ වෙබිනාර් වැඩසටහනේ අවසාන භාගයට ලං වෙලා තියෙන්නේ. මම තවදුරටත් ඔබතුමාට සහ සුගුණ මහත්මයාට සහ ආචාර්ය සෙව්වන්ති මහත්මිය ඔබලාට යම්කිසි තවත් එකතු කිරීමක් කරන්න තියෙනවා මේ සාකච්ඡාවට. ඔබලා දකින යම්කිසි තවත් කරුණක් තියෙනවද මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න අවශ්‍යන වශයෙන්? දුලංජේ මම හිතන්නේ අපි බොහෝ දේ සාකච්ඡා කරා. අවසානයේ ඒ සාකච්ඡාවේ හරය හැටියට මම හිතන්නේ අපි ගත යුත්තේ කාරණා දෙකයි. පළවෙනි එක තමයි ලංකාවේ තියෙන පරිසර පද්ධති සංරක්ෂණය හරහා පමණයි අපිට සංවර්ධනයක් ගැන කතා කළ හැක්කේ. ඒ වගේම අපි මෙතනදී තේරුම් ගත්තා ලංකාවේ ඒ සඳහා අවශ්‍ය කරන නෛතිකමය පදනම නැතිකමක් නෙමෙයි තියෙන්නේ, ආයතනිකම පදනම නැතිකමක් නෙමෙයි තියෙන්නේ. ඒ සියල්ල අපිට තියෙනවා. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මෙහි වැදගත්කම තේරුම් අරගෙන ඒ නෛතිකම තත්ත්වයට අනුකූල වෙමින් අනුගත වෙමින් යා යුතු සංවර්ධනයක්. ඒ සඳහා අපි පෙළ ගැසිය යුතුයි. ඒ වගේම එවැනි තත්ත්වයක් එවැනි ක්‍රමවේදයක් තියෙද්දී එම ක්‍රමවේදය යම් ආකාරයකින් අනුගමනය නොකර යම් ආකාරයකට ක්‍රියාත්මක කරන ආයතනයක් හෝ පුද්ගලයෙක් සිටිනම් ඒ වෙනුවෙන් අපි නැගී සිටිය යුතුයි කියන එක තමයි මම දකින්නේ. ඒ සඳහාත් අපිට අවශ්‍ය කරන නෛතිකමය පසුබිම තියෙනවා. ඒ වගේම පරිසර පද්ධති සංරක්ෂණය කිරීම, වන සංරක්ෂණය කිරීම ඒ දෙපාර්තමේන්තුවට පමණක් අයිති දෙයක් නෙමෙයි. ඒ කළ හැකි වන්නේ ලංකාවේ තියෙන සියලුම පරිසර පද්ධති වලට ආදරය කරන ප්‍රජාවක් සිටීම හරහා පමණයි. දැනුම වැඩි කරගත යුතුයි. පරිසර පද්ධති ගැන තියෙන ආදරේ ඇල්ම වැඩි කරගත යුතුයි. ඒ හරහා පමණයි අපි සියලුම දෙනාට ලංකාවේ සංවර්ධනය සහ සංරක්ෂණය කියන කාරණා දෙකටම අනුගත විය හැකි වෙන්නේ. බොහොම ස්තුතියි. ඔදුලංජේ මම අවසාන වශයෙන් එකතු කරන්න කැමති
ලංකාවේ අපේ රටේ ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයීමේ මූලධර්ම සහ මූලික යුතුකම් යටතේ 27/14 අනු ව්‍යවස්ථාවේ යටතේ රජයට පැවරිලා තියෙන වගකීමක් තමයි ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතුයි කියලා. ඒ පරිච්ඡේදයේම 28 අනු ව්‍යවස්ථාව යටතේ ජගත් ගුණවර්ධන මහත්මයාත් කලින් සඳහන් කරා මේ රටේ සියලු පුරවැසියන්ට වගකීමක් පැවරෙනවා ස්වභාව ධර්මය රැකගෙන ස්වාභාවික සම්පත් රැකගෙන ශ්‍රී ලංකා වාසීන් සඳහා ඉදිරියට පවත්වාගෙන යාම. ඉතින් මේ කරුණු කාරණා දෙක එකක් පුරවැසි යුතුකම අනිත් එක රජයේ යුතුකම මේ දෙක පළවෙනිට වටහා ගන්න ඕනේ තමන් වෙත පැවරලා තියෙන යුතුකම් බව. එතකොට මේවා ක්‍රියාත්මක කිරීම සඳහා කතා කිරීමට ඒවා සඳහා හඬ නැගීමට ජනතාවට අයිතියක් තියෙනවා. රජයක් වශයෙන් ඔවුන්ට වගකීමක් තියෙනවා මේවා සිදු කිරීමට. ඉතින් ඒවා සිදු කරගන්න ජනතාවක් වශයෙන් යම් කිසි හැඟීමකින් යුතුව පෙළ ගැසීම මම හිතන්නේ මේ මොහොතේ තිබෙන අවශ්‍ය කරුණක්. බොහොම ස්තුතියි සුපුන් මහත්මයා. එතකොට මම අවසාන වශයෙන් අහන්නම් මේ අද යෙදিলা තියෙන සුවිශේෂී දවසක් ජාත්‍යන්තර වනාන්තර දිනේ මේ දවසේ තියෙන වැදගත්කමත් එක්ක ඔබලා දෙන්නාගෙන් කාට හෝ නැත්නම් දෙදෙනාටම මේ ජාත්‍යන්තර වනාන්තර දිනේ දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ජනතාවට මේක බලාගෙන ඉන්න සහභාගී වෙලා ඉන්න පිරිසට ඒ වගේ මුළු මහත් සමාජයටම දෙන්න පුළුවන් පණිවිඩය තියෙනවා නම් අපි ඒක සමාජයට මුදහයි. දැන් සුගුණ මහත්මයා එහෙනවද? ඔව්. ඔබතුමාට යම් කිසි පණිවිඩයක් දෙන්න තියෙනවද මේ ජාත්‍යන්තර වනාන්තර දිනේදී සමාජයට? ඔව් අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමති දැන් මේ අපිට මේ වනාන්තර ගැන අපි නිකන් දකින්නේ මේ පොදු ජනතාව හුදෙක් ගස් ගොන්නක් විදියට තමයි වනාන්තර දකින්නේ. නමුත් ඊට වඩා ඊටමත් සියුම් ඊටමත් සංකීර්ණ අන්තර් සම්බන්ධතාවයන් විශාල ප්‍රමාණයක් තියෙන ඊටමත් අපූර්ව ජෛව පද්ධතියක් තමයි වනාන්තර කියන්නේ. මම හිතන්නේ ඒවා ගැන හැකිතරම් දැනුම එකතු කරගෙන ඒවා ගැන හැකිතරම් කියවලා තමන්ගේ දැනුම වර්ධනය කරගෙන කුඩා දරුවන්ට ඒ දැනුම සංසරණය කිරීම මම හිතන්නේ මේ අපි හැමෝගෙම යුතුකමක්. ඉතින් අද දවසේ මට දෙන්න තියෙන පණිවිඩය තමයි ජාත්‍යන්තර වනාන්තර දිනය දවසේ වනාන්තර ගැන ජෛව පද්ධති ගැන තියෙන දැනුම වැඩි කරගෙන ඒවා ඉදිරි අනාගතයට දායාද කරන්න ක්‍රියාත්මක වෙන්න කියන එක. සුපුන් කියපු දෙයටම මම දෙයක් එකතු කරන්න මගේ පණිවිඩයේ හැටියට ජාත්‍යන්තර වනාන්තර දිනේදී දැනුම එකතු කරගන්න ගැනීම එකම අපි වැදගත් දැනුම එකතු කර ගැනීමට වනාන්තර වින්දනය කිරීම. නිසා හැම අවස්ථාවකම හැම මොහොතක්ම වනාන්තර වින්දනය කිරීමට යොදා ගන්න. වනාන්තර වින්දනය කිරීම හරහා මේ අපූර්ව වනාන්තරවල තියෙන විවිධත්වය, එම වනාන්තර වලින් අපිට ලැබෙන සේවාවන් අපිට දැනගන්න පුළුවන් වෙනවා. වනාන්තරයක් සමග ජීවත් වීම හරහා තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මානවයා කියන්නේ වනාන්තරයේම කොටසක් මිසක් වනාන්තරයෙන් බැහැර වූ ජීවියෙක් නොවන බව. බොහොම ස්තුතියි. ස්තුතියි ශෝභන මහත්මිය. අද එතකොට අපි ජාත්‍යන්තර වනාන්තරයේ දීලා තියෙන අද දවසේ අපි මම හිතනවා අපි hashtag පරපුර විදියට හිතනවා මේට සහභාගී වෙච්ච පිරිස සහභාගී වුවන් වනාන්තර ගැන දැනුම එයාගේ වනාන්තර සම්බන්ධයෙන් පවතින නීතිය වනාන්තර වලට මේ වෙලාවේවත් වෙලා තියෙන තත්ත්වය සහ අපි අනාගතය අපි ගන්න පුළුවන් යම් කිසි පියවරයන් තියෙනවා අපේ මේ වනාන්තර පද්ධතිය විතරක් නෙවෙයි මේ සබාදහම අපි මේ හුස්ම පොද ආරක්ෂා කරගන්න ඉදිරියේදී ගන්න පුළුවන් එම් ක්‍රියාමාර්ගයන් පිළිබඳව දැනුවත් වුණා නම් මම හිතනවා අපේ මේ වැඩසටහන සාර්ථකයි මම හිතනවා වනාන්තර ගැන ඊටාම තීරණාත්මක කතිකාවක් පවතින මොහොතක මේ ජාත්‍යන්තර වනාන්තර දිනයේ යෙදීමම සුවිශේෂී. ඒතකොට මේ වනාන්තර දිනේදී අපිට තරුණ පරපුරක් ඒ වගේම අපේ
අපි සමාජයේ සමාජ ජීවීන් විදිහට මානවයන් විදිහට මේ වනාන්තරයත් එක්ක කරන ගනුදෙනු තිරසාර ආකාරයෙන් කරොත් පමණයි අපේ යහපත් අනාගතයක් අපිට අත්පත් කර ගැනීමේ හැකියාවක් තියෙන්නේ. මේ යහපත් අනාගතයට ගමන් කරන්න අපි මේ වනාන්තරයත් එක්ක තිරසාර විදිහට සම්බන්ධ වෙමු කියන ආරාධනය අපි කරනවා. ඒ වගේම මේ වැඩසටහනට අපගේ මේ වැඩසටහනට තමන්ගේ වටිනා කාලය වැය කරමින් අපිත් එක්ක සම්බන්ධ වුණා ආචාර්ය ජගත් ගුණවර්ධනය, ඒ වගේම ආචාර්ය සෙව්වනි ජයකොඩි මහත්මිය, ඒ වගේම සුකුන් ජයවීර මහත්මිය. අපි ඔවුන්ට ඔබලාට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධයෙන්. අපි ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන්න #පරපුරේ වැඩ කරන අපේ සියලුම සහෝදර සහෝදරියන්ට මේට ලබා දුන දායකත්වය වෙනුවෙන් මම මේ වෙලාවේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහන නරඹන්න එක් වෙච්ච ඔබලාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම අවසාන වශයෙන් මේ වැඩසටහන අවසන් කරන්න මුදුම ඔබලාට පණිවිඩයක් අපි මේ වනාන්තර පද්ධති ඒ වගේම වනාන්තර පද්ධතියත් එක්ක වටවලා තියෙන ජෛව පද්ධතිය තවදුරටත් කන්න පුළුවන් දෙයක්. නැත්නම් ඒක බොන්න පුළුවන් දෙයක්. ඒ වගේම අපි ඒක නිකන් විනාශ කරලා දාන්න පුළුවන් දෙයක් කියන එක යම්කිසි ක්‍රියාවක් කරන්න කලින් අපි නැවත වතාවක් ඒ ගැන හිතලා බලමු. ඒ වගේම හැම වෙලාවෙම නිවැරදි දේ වෙනුවෙන් පෙනී හිටලා අපි තිරසාර අනාගතයක් වෙනුවෙන් සක්‍රියව කටයුතු කරමු කියන ආරාධනයක් මම කරනවා. මෙතනින් මෙම වෙබින වැඩසටහන අවසන් වෙනවා. අපි නැවතත් තවත් සොඳුරු දවසක සොඳුරු අවස්ථාවක සොඳුරු මාතෘකාවක් සමගින් නැවතත් හමු වෙමු. වනාන්තර කන්නද අපගේ වනාන්තර හෙට දවස මේ වනාන්තර කන්නද කියන මාතෘකාවත් එක්ක අපි කතා කරා. අපි එහෙනම් අදට සමුගන්නවා. ඔබලාට සහභාගී වුණු සියලු දෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්.